right? එතකොට පළවෙනි ගානේදී අපි හොයන්න ඕනේ ඉස්සෙල්ලාම ආදායම් බදු ගෙවිය යුතු මොකද හොයන්න ඕනේ? මුදල. ගෙවිය යුතු මුදල හොයන්න මොකද කරන්න ඕනේ අපි? අර 6,50,000න් අඩු කරනවා ලක්ෂ 5 අඩු කරනවා 5. එතකොට උත්තර එනවා රුපියල් 1,50,000ක්. දැන් මේකට තමයි 100ට කීයක්ද වදින්නේ? 4. එහෙනම් මේක හොයන්න ලේසි ක්‍රමයක් තියෙනවා. අච්චරට මෙච්චර නම් 1,50,000ට කොච්චරද? බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. 4 වරක් බිංදුවයි බිංදුවයි 15 ඒවා 4ක් 15 30 45 60යි. එහෙනම් උත්තරේ රුපියල් 6,000යි. හරි දාගන්න ලකුණු දෙකක් දාගන්න. මන්ට හදමු නැති කට්ටිය හදාගන්න චමාදි හදලා තියෙනවා සෙනුෂි දුලක්ෂි රිෂින් දහම්දි කාවින්දි හිරුනි ඒගොල්ලෝ හදලා තියෙනවා. මෙතනත් 3 දෙනෙක් හදලා තියෙනවා. සචින් හරි හදාගන්න. උත්තරේ නෙමෙයි කොල්ලෝ ක්‍රමේ ඕනි. ඔයාලත් උත්තරේ විතරක් දාගන්න එපා. හදන ක්‍රමේ ලියන්න. මේක තව හදන්න පුළුවන් කොහොමද? තව ක්‍රමයක් තියෙනවා හදන. හරස් ගුණිත දාලා මතකද? මේකෙදි වගන්තිය ලියනවා එක පැත්තක මුදල අනිත් පැත්ත ලියනවා බදු. මුදල බදු. 100 නම් බද්ද කොච්චරද? 100 නම් බද්ද අර ගානේ තියෙනවා 4යි. එහෙනම් මුදල 1,50,000ට කොච්චරද? මෙහෙම හරස් ගුණිත දාලා ඔසුළු කරන්නත් පුළුවන්. එතකොට එනවා 100යි x සමානයි 1,50,000 බිංදු දාන්න ඉඩ මදිනේ. 1,50,000 ගුණ කිරීම කීයද? 1,50,000 ගුණ කිරීම 4. ඊළඟට දෙපැත්තම 100ෙන් බෙදන්න ඒත් උත්තරේ රුපියල් 6,000ක් එනවා. මේ අපි කතා කරන්නේ ඔය නිකන් වැඩෝ ඉන්නවා කියලා හිතලා බස්නාහිර පළාතේ පේපරයක්. right? ඉතින් මේකේ ලකුණු ටික ගන්නවා කියන්නේ ඉතින් හොඳයි නේද? අපේ පළාතරත් හොඳයිනේ. ඒක ටිකක් අමාරු සාමාන්‍ය මට්ටමේ හොඳ පේපරයක්. අමාරුම පේපර්ස් දාන්නේ දකුණු පළාතේ. ඊළඟට බස්නාහිර වයඹත් දානවා වෙලාවකට දානවා නිකන් ඔය දන්නේ නැද්ද? දෙකේ කොලේ පේපර්ස් දානවා. ඔව් දකුණු පළාත්වල පේපර්ස් ටිකක් හොඳයි. අපේ කුරුණෑගල වයඹ දාන්නේ 2.50 මේ හොඳයි දානවා ඉතින් නේද? right. මේක සුළු කරන්න ඕනේ. රශ්මික සුළු කරන්නේ මේක නෝ කොහොමද කරේ? හරයන් සමාන කරනවා. ඒතර වගීෂ හරයන් සමාන කරන්න මොකද කරන්න ඕනේ? කවුද ගුණ කරන්නේ? පළවෙනි එක ගුණ කරනවා කීයෙන්ද? දෙකෙන්. එතකොට මෙතන දෙවරක් x 2x වෙනවා. උඩ දෙවරක් 3 6යි. මෙතන එකයට 2x. උත්තරේ 7 බෙදීම 2x. 7 බෙදීම 2x. right දාගන්න හරින ලකුණු දෙකක්. දහම් දිගේ හරි ඔනෙලිගේ හරි දුලක්ෂිගේ හරි අනිත් කට්ටිය හදලා නැද්ද කොහෙද? මට උත්තර දාන්න. චමාදිත් හරි කියනවා. ඊළඟට කාවින්දිගෙත් හරිලු රිෂින්ගෙත් හරිලු. ඔයාලා මට ගාන හදන්න කලින් උත්තරේ දාන්න. එතකොට ලේසි. හරිද අපේ සචින්? හදුනේ. හරයන් සමාන වුණොත් තමයි මොනවද කරන්නේ? හරයන් සමාන වෙන්න ඕනේ මොනව කරන්නද? භාග එකතු කරන්න සහ අඩු කරන්න. හරිනේ? රශ්මි කතා කරද්ද? right. ලකුණු දෙකයි අරකට ලකුණු දෙකයි මේකට ලකුණු දෙකයි දාගන්න ඊළඟ ගාන. මතීෂ මේ ලකුණු කරලා තියෙන ප්‍රදේශය කොහොමද අංකණයෙන් ලියන්නේ? කාටද අයිති නැත්තේ? පීට කියන්න බලන්න මට ලිව්ව කට්ටිය කොහොමද මේක කියන්නේ? මෙහෙම ලිව්වා right. අපි ඉස්සර වෙලාම මෙන්න මේ කෑල්ල හොයාගමු. දැන් ඔය කෑල්ල කියන්න කලින් අපි වෙන කෑල්ලක් හොයාගමුකෝ. නේද? කෑල්ල ඉන්නවනේ ගොඩක් මේකේ. මේක කියන්නේ මං කියන්නේ වෙන් රූපය. කට්ටිය වල්ලා කෑල්ල කියද්දි මේ කවුද කියලා. මං කියන්නේ මේ වෙන් රූපේ කොටස් වලට right. එතකොට මෙන්න මේ කොටස අපි කොහොමද කුලක අංකණයෙන් ලියන්නේ? කාට අයිති නැති කෑල්ලද ඔය ඉන්නේ? Qට අයිති නෑ. හැබැයි
පීට අයිති කොහොමද ලියන්නේ? ඡේදනය කො ඔන්ලයින් කට්ටිය ඡේදනය P. එතකොට මේකේ තේරුම Qට අයිති නෑ. හැබැයි තව කාටද අයිති? Pට අයිති. right? Pට අයිති නෑ හැබැයි Qට අයිති. එතකොට ඔය මම පාට කරපු කෑල්ලනේ ඔතන තියෙන්නේ. එතකොට දැන් මේ ඒගොල්ලෝ දීලා තියෙන්නේ ඔය කෑල්ල නැද්ද ඉතුරු ටික නේද? මොකද එහෙනම් ඔය කියන්නේ? අන්න හරි. මේකට වරහනක් දාලා දානවා මොකද්ද? ඩෑෂ්. ඔක කොහොම ලියන්නත් පුළුවන්. ඕනනම් අර P අකුරයි Q ඩෑෂ් එකයි මාරු කරලා මෙහෙම ලියන්නත් පුළුවන්. right? ඔය විදිහටයි ඕක එන්නේ. සර් ඔව් කියන්නේ P dash මේලා කිව්වා උත්තර දෙන. පොඩකින් දහම් දී. ආයි කියනකො දහම් දී මොකද්ද? P dash මේලය Q. P dash මේලය Q කිව්වොත් P dash මේලය Q. P dash මේලය කිව්වොත් P ට අයිති නැති ටික පාට කරන්නත් ඕනි. Q රවුම පාට කරන්නත් ඕනේ. ඒ දෙකම පාට කරන්න ඕනේ දහම් දී. එතකොට P dash කියද්දි හැබැයි ඒකත් හරි නේද? P dash කියද්දි මේ බලන්නකෝ. එයා කියන එකත් අන්දරේ. එයා මේකනේ P මේකනේ Q. එහෙනම් P dash කියන්නේ මොකද්ද කොල්ලනේ? P ට අයිති නැති ටික. එතකොට අපි පාට කරනවා මෙන්න මේ ටික. ඔය ටික. ඊළඟට Q කියද්දි Q රවුම. එහෙනම් Q රවුම මම මේ පැත්තට පාට කරනවා. එතකොට මේලය කියන්නේ හරි නේද එහෙනම්? මේලය කියද්දි මොකක්ද අයිති වෙන්නේ? ඒ ඔය කොහොම හරි පාට කරලා තියෙනවා නම් ඒ ඔක්කොම ගන්නවා. එහෙනම් මේකත් හරි. හරි හොඳයි දහම්දි. ඒකත් හරි. හොඳයි ඈ. ඔය මම කෙල්ල හොඳයි. කොල්ල ටිකත් හොඳයි. අනිත් කට්ටියත් හොඳයි. මෙතන කීප 3 දෙනෙක් විතර හදලා තිබ්බා. right එහෙනම් ඔන්න ඕකත් මතක තියාගන්න. කොහොමත් පුළුවන් කියලා මතක තියාගන්න. right? right. ඊළඟට අපි හතරවෙනි ගාන ගමු. හතරවෙනි ගානේ ලඝු ගණක වලින් ලියන්න කියනවා. මම ඔයාලට කලිනුත් කිව්වා මේ පාඩම කරද්දී ලඝු ගණක කියන්නේ නිකන් මොන වගේ පුද්ගලයෙක්ද? තරහකාරයෙක්ද නිකන් කරුණාවන්තයෙක්ද? ඔය කිව්වේ ලඝු කියන්නේ කවුද? ටිකක් කරුණාවන්ත පුද්ගලෙක්. කරුණාවන්ත කට්ටිය මොකද කරන්නේ? අර උඩින් ඉන්න කට්ටිය ගණන් ගන්නවද? නෑ උන්ව එලවලා දානවා. තනි වෙලා ඉන්න කට්ටිය ළඟට ගන්නවා. ඒකනේ කරුණාවන්ත කියන්නේ ඒකනේ. right එහෙනම් ලඝු ගණක කියන්නේ කරුණාවන්ත පුද්ගලයෙක්. එහෙනම් මේකේ ලඝු ගණකව ලියනකොට ඔයාලා දන්නවා මේකේ පාදය කවුද? මේ ලියලා තියෙන අංකනේ අනුව පාදය කවුද? A. උඩින් ඉන්නේ කවුද? උඩින් ඉන්නේ ඔළුවෙන් වගේ ඉන්නේ කවුද? දර්ශකය. දර්ශකය B. එහෙනම් ලඝු වලදී උඩින් ඉන්න කාට ගහනවා එහා පැත්තට යන්න. එහෙනම් අපි එක ලියනවා ලඝු මෙතන චූටියට ලියන්නේ මොකද්ද? පාදය. අර උඩින් හිටපු B මොකද කරන්නේ? B සමාන ලකුණෙන් එහා පැත්තට පයින් එකක් ගහලා දානවා. මේකෙදි තනි වෙලා හිටියේ කවුද? X මොකද කරන්නේ? ළඟට ගන්නවා. ඔච්චරයි උත්තරේ. ඔහොම තියෙනවා නම් ලකුණු දෙකක් දාගන්න. හැබැයි මේ જાතිය ගානක් විභාගයට අනිවාර්යෙන් එන එක එනවා. හැම අවුරුද්දකම මේ වගේ ගානක් ඇවිල්ලා තියෙනවා. right ඉක්මනට හදාගන්න එක. කාගේද මේක හරි පොඩක් hands up කරන්න බලන්න මෙතන. එක්කෙනයි දෙන්නයි මෙතන නම් දෙන්නයි. ඔතන එතන ඉන්නවා 7ක් ඉන්නවා 8යි 9ක් ඉන්නවා. right good 9 2 11ක් හරි. එතකොට පන්තිය. නෑ ඉතින් හිතට අවංකව අත උස්සන්නේ ගන්න ඕනේ. බොරුවට අත උස්සලා වැඩක් නෑ ඉතින් නේද? දැන් මේව මතක තියාගන්න. මේ කරන ඒවා කොල්ල මතක තියාගන්න. හරි? කොල්ල විතර නෙමෙයි කෙල්ලනේ. ඔය කරන් ටික මතක තියාගන්න. තේරෙන්නේ නැත්නම් ඒව සටහනක් දාගන්න. මොකද මේක ඊළඟ පේපරෙත් මේ වගේම එනවා. right අපි යමු එහෙනම් අංක 5. right වගීෂ කොහොමද මේක හදන්නේ? මේ ගාන හදන්නේ 5. පාද දෙක සමාන නිසා මෙයා A නම් මෙයත් A වෙනවා. ඊට පස්සේ
දෙකයි ඒ ධන ඒ සමාන කරනවා 180ට. එතකොට 4යි ඒ සමාන 180යි දෙපැත්තම බෙදන්න 4න් කීයද සකින් උත්තරය ඇවිල්ලා තිබ්බේ 45යි. right good. ඒක ඕනෙලි දුලාක්ෂි ඒක ඉතින් මං අහන්නේ ඕක ඉතින් වැරදි එක කිව්වොත් තමයි ගහන්න ඕනේ රත් වෙන්නේ. ඔක හරි කට්ටිය ඉතින් එච්චර මං ගණන් ගන්න නෑ. හොඳයි ඈ. හරි. ඊළඟ එක. අපි ඔන්ලයින් යාළුවෙකුට උත්තර දෙමුනේ නැත්නම් ඒගොල්ලෝ මාත් එක්ක තරහ වෙනවා. right කවුද අපි ගන්නෙ? ජනිදු ඉන්නවනේ. ජනිදු කොහොමද මෙතන කොල්ල ගොඩක් ඉන්න නිසා ලංකේෂ් කියන්න බලන්න ඕනේ 6 වෙනි ගාන කොහොමද කරන්න කියලා. හයවෙනි ගාන මයික් එක වැඩද? කවුරු මයික් එකේ තියෙන කෙනෙක් කියන්නේ හයවෙනි ගාන කොහොමද කරන්න කියලා? ආව් කියන්න නිරාෂා. එහා පැත්තට වැදීම නෙමෙයි ගුණ කිරීම 3 දානවා. එහා පැත්තට ගුණ කිරීම 3 දානවා. ඍණ එක නැති කරන්න ධන එක දානවා. right good. එතකොට එහා පැත්තට ඍණ එක නැති කරන්න ධන එක දාපුවම 4 1 එකතු වුණාම 5යි. ඊළඟට රශ්මික ඊළඟට මොකද කරන්න ඕනේ? p තනි කරන්න නම් අර යට තියෙන එක ගලවලා දාන්න ඕනේ. කවුද යට එල්ලි එල්ලි ඉන්නේ? ඈ මොන තුනද? ඉරෙන් කියන්නේ මොකද්ද? බෙදීම. බෙදීම 3 නැති කරන්න ගුණ කිරීම 3ක් දානවා. right. බෙදීම 3 නැති කරන්න දෙපැත්තම 3ෙන් ගුණ කරනවා. මෙයාට මෙයා කැපිලා ගිහිල්ලා p සමානයි 5 වරක් 3 15යි. p සමානයි 15යි. මොකද 3 අයින් කරන්න එතකොට සෑම පදයක්ම 3ෙන් ගුණ කරන්න ඕනේ. එහෙමත් පුළුවන්. right. දැන් මේ ප්‍රශ්නයක් අහනවා. නෑ එහෙමනම් ඔන්න අර ඈත ඉන්න කට්ටිය තමයි අයින් කරන්නේ. මෙහෙමත් කරන්න පුළුවන් නේද කියලා අපේ ප්‍රශ්නයක් අහනවා. මේ බෙදීම 3 නැති කරද්දි මෙයත් 3ෙන් ගුණ කරන්න ඕනේ. එතකොට මේකේ පද 3ක් තියෙන හින්දා මෙයත් 3ෙන් ගුණ කරන්න ඕනි. මෙයත් 3ෙන් ගුණ කරන්න ඕනි. එහෙමයි කොල්ල වෙන්නේ. එතකොට වැරදි. එතකොට මෙයාට මෙයා කැපෙනවා. එතකොට ඉතුරු වෙනවා එතන p 3 වරක් 1 3යි 4 වරක් 3 12යි. ඍණ 3 එහා පැත්තට යද්දි ධන 3 වෙනවා. එතකොටත් අර උත්තරේම එනවා. p සමානයි 15. ඒ උත්තරේම ගන්න පුළුවන්. ඒක චමාද්දිගේ හරි ලංකේෂිගේ හරි හිරුනිගේ හරි දහම්දිගේ හරි රිෂින්ගේ හරි දුලක්ෂිගෙත් හරිලු. කලින් උත්තරේ දහම් කෙල්ලේ හරි නේද? මේ වාගේ කොහොමද සචින්? හරිද? ඒක වගීෂ මේක හරිද? හදාගත්තනේ? right. ඊළඟේ හදලා නැහැ. right. එහෙනම් අපි බලමු කීවෙනි ගාන? 7යි 8යි බලමු. හොඳයි ඈ. right. මට 7 වෙනි ගානේ උත්තරේ දාන්න x වල කීයද y වල කීයද කියලා. right. බලමු. ඔයාලට මතක ඇති මෙන්න මෙහෙම ප්‍රමේයයක් තියෙනවා වෘත්ත සම්බන්ධයෙන්. වගීෂ මෙන්න මෙහෙම ප්‍රමේයයක් තියෙනවා කොල්ලෝ මට ප්‍රමේය ඕනි මෙන්න හරිනේ නෑ මං අහන්නේ කොල්ලෝ මේ ප්‍රමේය මොකක්ද කියලා අහන්නේ. ඒ කිව්වේ මොකද්ද මේ ප්‍රමේය? එකම ඛණ්ඩයේ කෝණ. එකම ඛණ්ඩයේ කෝණ මොකද වෙන්නේ? සමාන වෙනවා. එතකොට මෙන්න මේ රූප සටහනේ මේ වගේ කෝණ දෙකක් තියෙනවා. කවුද? 50යි x මෙයයි. එහෙනම් කෙලින්ම x වල උත්තරේ 50 වෙනවා. හේතුව නම් අහන්නේ ඕනනම් දාන්න එකම ඛණ්ඩයේ කෝණ. ඕන්නේ. මේකෙදි හේතු දක්වන්න කියලා නැති නිසා ඕන්නේ. හැබැයි ලියන්න පුරුදු වෙන්න ලියන්න. හරිනේ? right. ඊළඟට කොහොමද y හොයන්නේ? right. අපි වගීෂ කියනවා මෙන්න මේ කෝණේ අංශක 90යිලු. ඒකට මොකද වගීෂ හේතුව? අර්ධ වෘත්තයේ
කෝණ. එතකොට සචින් මෙන්න මේ කහපාට ත්‍රිකෝණේ කෝණවල එකතුව 180යි. එහෙනම් අපිට ලියන්න පුළුවන් 50 ධන 90 ධන y සමාන වෙනවා 180ට. එතකොට y වල උත්තර එනවා 180න් මේ දෙන්න අඩු කරපුවාම අංශක 40. හේතු නම් අවුල ඕනේ නැහැ. හදාගන්න. x ට 50යි y ට 40යි කාවින් දිගේ ඇවිල්ලා තියෙනවා, චමා දිගේ ඇවිල්ලා තියෙනවා, හිරුනි දිගේ ඇවිල්ලා තියෙනවා, දුලක්ෂි රිෂින් දහම්දි ඒගොල්ලන්ට ඇවිල්ලා තියෙනවා. හරි? අයියා ත්‍රිකෝණේ කෝණවල එකතු අර 90යිනේ. ඔයාලා එහෙම ප්‍රමේය ලියන්න බැරි නම් රූප සටහනේ ලකුණු කරන්න. එතකොට බලන එක්කෙනා දන්නවා මෙයා ප්‍රමේය දන්න නිසා තමයි රූප සටහනේ ලකුණු කරලා තියෙන්නේ කියලා. එතකොට සාධනීය ගණන් වලදී අනිවාර්යයෙන්ම පියවරයි හේතුවයි ඒක අනිවාර්යයි. මේකට එච්චර අවුලක් නැහැ. ඔව් හැමදාම නේ. right ජනිදු වේගය හොයන සූත්‍රය මොකද්ද? මධ්‍යක වේගය හොයන සූත්‍රය. ඔන්න මෙහෙන උත්තරයක් කිව්වා. ජනිදු මොකද්ද සූත්‍රය ඉක්මනට? ජනිදු මයික් වැඩ කරන්නේ නැහැ කියද? හරි මොකද්ද සූත්‍රය? මධ්‍යක වේගය හොයන සූත්‍රය තමයි මුළු දුරු බෙදීම මුළු කාලය. right වේගය සමානයි දුකා කියලා තියෙනවා නේද? වේගය සමානයි දුර බෙදීම කාලය. වේගය සමානයි දුකා කියලා මතක තියාගන්න. එතකොට දුර කියන්නේ කිලෝමීටර් 175යි. ඒක බෙදන්න ඕනි. මෙන්න මේ බෙදීම මම මෙහෙම ලියන්නම්. මොකද ඊළඟට ලියන්න වෙන්නේ 3:00. right මෙතනින් පස්සේ කොහොමද සුළු කරන්නේ? මේ 3:00 ලියන්නේ කොහොමද? මේ 3:00 ලියන්නේ කොහොමද? විෂම භාගයක් විදිහට ලියමු. ඒතර 175 බෙදීම දෙවරක් 3 6යි. 6යි 1 එකතු වුණාම 7යි. 2න් 7. සචින් බෙදනකොට මොකද කොල්ලෝ කරන්නේ? බෙදීම වෙනුවට ගුණ කිරීම දාලා හරයයි ලවයයි පස පැත්තේ මාරු කරනවා. එතකොට ලිව් එකමයි ලිව්වනේ. එතකොට 7 එනවා යටට 2 එනවා උඩට මේක කැපෙනවා 17 7ට 7 ඒවා 1යි 14ට 2යි ඉතුරු 3යි 35ට 5යි 25 ඒවා 2ක් උත්තරේ 50යි පැයට කිලෝමීටර්. මෙතන කාගේද ගාන හරි? right දෙන්නෙක් හදලා තියෙනවා, දුලක්ෂය හදලා තියෙනවා, කාවින්දි හදලා තියෙනවා, රිෂින් හදලා තියෙනවා, සෙනුෂි හදලා තියෙනවා, හිරුනි හදලා තියෙනවා. දහම් දිග නම් වැරදි ඈ. මොතිෂාගෙත් හරි. 200 ගාන. ඒතර මතක තියාගන්න සූත්‍රය. මොකද්ද සූත්‍රය? වේගය සමානයි රශ්මික වේගය සමානයි දුර බෙදීම කාලය. දුර බෙදීම කාලය. ඊළඟට අපි බලමු ඊළඟ ගණන් දෙක. ඊළඟ ගාන නම් ලේසි 9 වෙනි ගාන කුඩා පොදු ගුණාකාරයක් හොයන්න තියෙන්නේ. කීයද? no right මෙන්න කුඩා පොදු ගුණාකාරය හොයනකොට ක්‍රම කීපයක් තියෙනවා. අර බෙදාගෙන යනවා එක වෙනකන් ඒකෙන් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මොකද කරන්නේ? සාධක වලින් පුළුවන් නේ. එකම එක පේලියක තියෙන වැඩියම තියෙන ඉලක්කම් අරගෙන කරන්නත් පුළුවන්. ඉතින් මට මේකේ උත්තරේ දාලා තියෙනවා කාවින්දි දාලා තියෙනවා, දහම්දි දාලා තියෙනවා, නිරාශා, රිෂින්, හිරුනි. හරි. ඒගොල්ලෝ දාලා තියෙනවා. අපි මේ කට්ටියට උත්තරේ කීයද? 12යි x වර්ගය හරියටම හරි.
ඔන්න බලන්න මම ලේසියෙන් කරන්න 6 කියන එක ගුණිතයක් විදිහට කොහොමද ලියන්නේ? දෙවරක් 3 ඊළඟට x අකුරු 2යි y අකුරු 1යි. 4 කියන එක කොහොමද ලියන්න පුළුවන් ගුණිතයක් විදිහට? මේ මෙතන තියෙන එක ප්‍රසාරණය කරා. x අකුරු 2යි x වර්ගය ගුණ කිරීම y. ඊළඟට 4 කියන එක ලියන්න පුළුවන් දෙවරක් 2 මෙතන තියෙනවා වගීෂ x අකුරු 1ක් y අකුරු 2ක්. එතකොට කුඩා පොදු ගුණාකාරයට මොකද්ද අපි ගන්නෙ? ලොකු මෙව්ව ටික. පළවෙනි එකේ දෙකේ ඒවා දෙවෙනි එකේ දෙකේ ඒවා දෙකක් තියෙනවා. එහෙනම් දෙකේ ඒවා දෙකක් ගන්නවා. right good. උඩ තුනේ ඒවා එකක් ගන්නවා. තව x අකුරු දෙකක් ගන්නවා. තව y අකුරු දෙකක් යට එකේ වැඩියෙන්ම තියෙනවා. එයත් ගන්නවා. එතකොට එනවා දෙවරක් දෙක 4යි 4 වරක් 3 12යි x 2යි y 2. ඔන්න ඕකයි උත්තරේ. එහෙමත් පුළුවන් අවුලන්නේ. හරිද ඒක? හරිද? ඔල්ලෝ කොහොමද අපි හදන්න ඕනේ? දැන් අපි ඔක්කොම හදලා ටික. හරිද ඒ? ඉවරද? වගේ? හරි. අර හදලා නැත්නම් ඉතුරු ටික නේද? හරි එහෙනම් අපි යමු 10 වෙනි ගාන. 10 වෙනි ගානේ රිෂින් කියන බලන්න උත්තර ක්‍රමයක්. මොකද දෙන්නේ? ඉංගද මයික් වැඩ කරන්නේ නැද්ද කොහෙද? පාකෝපා කියන්නේ මොකද්ද? පාකෝපා අවස්ථාව? පාද දෙක අස්සේ තමයි කෝණ දෙක තියෙන්නේ නේ. රයිට්. එතකොට මෙන්න එක පාදයක්. ඇයි පාද දෙක අස්සේම කෝණයක් තියෙනවද නෑනේ? මෙන්න එක පාදයක් AB. මෙන්න මෙයා. මම මේ රතු පාටින් අඳින එක පාදයක් අනිත් එක මෙන්න මෙයා කියලා දීලා තියෙනවා. ඊට පස්සේ ABC ත්‍රිකෝණයනේ ABC ත්‍රිකෝණය කියන්නේ මම එක පාට ත්‍රිකෝණයක් කහ පාටින් පාට කරන්න මෙන්න මේ ත්‍රිකෝණය right මෙන්න මේ ත්‍රිකෝණයයි ඊළඟට කියන්නේ නිල් පාටින් තියෙන මෙන්න මේ ත්‍රිකෝණය තමයි අංග සම වෙන්න ඕනේ. එහෙනම් පා කෝපා වලින් අංග සම වෙන්න ඕනි කෝණ යුගලය මොකක් වෙන්න ඕනද? ඔයාලට පේනවා ඇති මේ ත්‍රිකෝණ දෙකේම පොදු පාදයක් තියෙනවා. කවුද පොදු පාදය? BC. very good. BC මෙන්න මෙයා පොදු පාදය. එතකොට එයා පාදයක් වෙනවා අනිත් පාදේ මෙයා වෙනවා. එතකොට උඩ ත්‍රිකෝණයේ කහ පාටින් ඇඳපු ත්‍රිකෝණේ මෙන්න මේ කෝණය තමයි පාද දෙක අස්සේ තියෙන්නේ. එතකොට නිල් පාටින් ඇඳපු ත්‍රිකෝණේ, ඒ කියන්නේ යට තියෙන ත්‍රිකෝණේ පාද දෙක අස්සේ තියෙන්නේ කවුද? මෙන්න මේ කෝණය. එහෙනම් ওই දෙක තමයි ලියන්න ඕනේ. කවුද? ABC කෝණය හා DCB කෝණය. ඒක ලියන එක නෙමෙයි තියෙන්නේ. හරි? ඔක කල්පනා කරලා ගන්න එක. හරිනේ? ඒක රිෂින්ගේ හරිලු. දහම්දිගේ හරි, ඔනෙලිගේ හරි. ආයි මෙහෙ කාගේද හරි? මෙතන කවිෂ්කගේ, මතීෂගේ හරි. සචින්ගේ? වගී? ඔය හදුවේ නැහැ. තව මතීෂයි, චමාදී, නිරාශයි, හිරුණී, කවිෂයි හරි කියලා කියනවා. මට ඉතින් උත්තරේ ටයිප් කරලා දැම්ම නම් ලීසි ඈ. කෝණ දාන්න ඕනේ අකුරු තුන ටයිප් කරන්න. ඔව් අපි දන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ කියනවා. අපි අහනවා. ඔය මම කියනේවා නෙමෙයි කොල්ල කියනේ. නැත්තම් මේ කෙල්ල ටික තරහ වුණාම ඊට පස්සේ right ඊළඟට අපි යමු 11යි 12යි ගණන් දෙකට. හරි නේද මේක? හරි?
right 11 වෙනි ගානේ මට උත්තරේ කියන්න 600 right ඔයාලා මට උත්තරේ දාන්න 11 වෙනි ගාන ඉක්මනට හදන්න බලන්න සූත්‍රය ඔය සූත්‍රය දීලා තියෙනවා ආදේ කරගන්න ඒකේ ගානේ සූත්‍රයක් දීලා තියෙනව නේද? මොකද්ද දීලා තියෙන සූත්‍රය බලන්න. 2 5 RH. ඉතින් ඔකට ආදේශ කරන්නේ නේ තියෙන්නේ. ප්‍රිස්මයේ ඒක අපි දැනගන්න ඕනේ. හරස්කඩ වර්ගඵලයේ ගුණ කිරීම දිග කියලා. ඒක තියෙනවා මේ ප්‍රිස්ම වල පරිමාව කියලා පාඩමක් තියෙනවනේ 10 වසරේ ඒකේ තියෙනවා. එහෙම දෙන්නේ හරි මේක කියනවා වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය සමහර වෙලාවට ඝන සිලින්ඩරයක් කිව්වොත් එහෙම ඒකට පියනුකුයි පතුලකුයි දෙකම එකතු කරන්න වෙනවා. ඒ කියන්නේ වෘත්ත දෙකක්. මේකෙදි එහෙම කතන්දරයක් කියනවද? නෑ නේද? මේක කියන්නේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. එහෙනම් සූත්‍රය මොකද්ද? 2 5 RH. ඔව් මෙතන දීලා තියෙනවනේ. එතකොට 2 5 වෙනුවට 22 බෙදීම 7යි. අරේ කීයද? විස්කම්භය දීලා තියෙන්නේ 14 කියලා. එහෙනම් අරේ කියන්නේ 7යි. උස 15යි. මෙයාට මෙයා කපමු. 15 වරක් 2 30යි. 30 වැඩි කරන්න ඕනේ 22කින්. උත්තර එනවා 660යි වර්ග සෙන්ටිමීටර්. ඕක නම් ඉතින් වැරදි නම් ඉතින් අනගන්න ටොප් එකක්. ලංකේෂි අනගන්න හොඳ ටොප් එකක්. කවිෂාගේ හරි නිරාෂාගේ හරි සෙනුෂි ඊළඟට චමාදි රිෂින් කාවින්දි හිරුනි දුලක්ෂි ඒ සෙට් එකකේම හරි දහම්දි මෙතනත් 4 දෙනෙක්ගේ හරි එකෙක් ඉන්නව හදලා නැති. ඒක තමයි 4ක් කියන්නේ. මෙතන මේ අර පිස්සු කොල්ලෙක් ඇවිල්ලා ඉන්නවා. මෙතන නෙමෙයි අර ඉස්සරහයි. දෙකෙන් ගුණ කරන්න අමතකුණොත් ඉන්නේ කියලා වැරදිනේ. ඒකනේ වැඩේ. රයිට් ඊළඟ කතන්දරේ. සමාන්තර ආශ්‍ර දෙකක් ලියු. රයිට් සමාන්තර ආශ්‍ර වල ලක්ෂණ කියන්න බලන්න. කෝ කියන්නේ? මේ කියන්නේ මොකක්ද සමාන්තර කෝණ සමානයි සම්මුඛ කෝණ සමානයි තව සම්මුඛ පාද සමානයි සම්මුඛ පාද සමානයි තව විකර්ණ ඡේදනය විකර්ණ මගින් වර්ගඵලය සමච්ඡේදනය වෙනවා. ඒ කියන්නේ වර්ගඵලය කෑලි දෙකකට වෙන් කරනවා කියන එකනේ. ඊට පස්සේ දැන් මේකෙදී අපි දන්නවා මෙන්න මේක සමාන්තර ආශ්‍රයක්. මේ බලන්න මේක සමාන්තර ආශ්‍රයක්. එතකොට මේ පාදයේ 6යි නම් ඒකේ සම්මුඛ පාදේ කවුද? BC 6ක් වෙනවා. එතකොට උඩක එකත් සමාන්තර ආශ්‍රයක්. එතකොට ඒක 6ක් නම් AD 6ක් වෙනවා. එහෙනම් උත්තරේ 6යි. බලන්න ඉතින් කොච්චර ලේසිද කියලා නේ. මේ මුඩට අයින්න ඩොක්ක් එකක් තව එකක් හදලා නැහැ. ඊළඟ කතන්දරේ ADB මෙන්න මෙයා. ඔව් නේද? මෙයා 65යි නම් රයිට් මේ බලන්න මේ කෝණේ 65යි නම් මෙන්න මෙතන තියෙනවා මේ විදියට කෝණ ජෝඩුවක්. කවුද? මේ කෝණ අනුරූප කෝණ. ඒකාන්තර කෝණ. කෙලින්ම ඒකාන්තර කෝණ ගන්නත් පුළුවන්. very good. මේක 65යි නම් මේක 65ක් වෙනවා. එහෙම නැත්නම් අපි මේ කොල්ල ටික කියනවා. යාළුවා මම ටිකක් කියනවත් දන්නේ නැහැ. මේකේ මේ තියෙන මොන කෝණද? ඒකාන්තර කෝණ. එතකොට මේ කෝණේ කෙලින්ම 65යි. ඒකාකෝ. ඒක මේ මුල්ලකටලා ඉන්නවනේ.
දෙකෙන් බෙදලා අම්මේ පුළුවන් කොලස පුළුවන්. ඔව් හොඳයි. මෙයයි නේද? මෙයයි එකතු කරලා 300න් අඩු කරලා ඒක දෙකෙන් බෙදුවා මේ කෝණය එනවා. ඊළඟට එක සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ වලින් මේක හොයන්න පුළුවන්. ඊට පස්සේ මේක හොයන්න පුළුවන්. මේකේ සරල ප්‍රශ්නයක් අහනවා සරල රේඛාවක් කියලා ගත්තේ කොහොමද? පොඩි ප්‍රශ්නයක් තමයි. එතන සරල රේඛාවක් කියලා දීලා නැහැ මේ එහෙමනම් ඒක තනි රේඛාවක් කියලා ගන්න බෑ කොල්ලෝ. හැබැයි අරක විදිහට ගන්න වෙන්නේ අනුරූප කෝණ වලින් ඈ. හොඳ ඈ. උත්තරේ එනවා. නෑ මේක දැන් අපි දන්නේ නැහැනේ මෙතන මේ මීර මෙහි තිබ්බොත් මෙහෙම තිබ්බොත් ඇද වෙලා තිබ්බොත් එහෙම කතන්දරයක් තියෙනවනේ. ඒකින්ද මේක මෙහෙම ගන්න වෙන්නේ. එහෙනම් ගන්න වෙන්නේ මෙයා 65යි නම් අනුරූප කෝණ වලින් මෙයා 65යි. ඔව් ඒත් ගන්න බෑනේ. ඒත් ගන්න බෑ එතකොට උත්තරේ. එහෙනම් අපිට මේක උපකල්පනයක් කරන්න වෙනවා. මේක තනි සරල රේඛාවක් කියලා හිතන්න වෙනවා. ඔව් නැත්තම් ගන්න බෑ. නැත්තම් මොකක්වත් ගන්න හදන්න බෑ. මේක නැමිලා තිබ්බොත් මේ ඉර කෙලින් නැතුව මෙහි තිබ්බොත් අපිට ඔය ගන්න හදන්න බෑ එහෙනම්. මොන ක්‍රමයකටවත් බෑ. එහෙනම් අපි නිකන් හිතමු ඒ පේනවනේ නේ. මේක අපි හිතමු තනි රේඛාවක් කියලා තමයි ගන්න වෙන්නේ. right හදා ගන්නකො. නැත්තම් මේ ගාන මේ ඒ ගැඹුරට හිතුවොත් හදන්න බෑ අපිට නේ. right ඊළඟ ගානට යමු. සන්තතිකේ වචනේ විතරයි දැන් තේරුම දැනගන්න ඕනේ. සන්තතිකයි විවික්තයි කියලා ಜಾති දෙකක් තියෙනවා. මතක නැත්තම් ලියා ගන්න. right සන්තතික දත්ත සහ විවික්ත දත්ත කියලා ಜಾති දෙකක් තියෙනවා. විරිත්ත නෙමෙයි. ඔය විරිත්තනේ කියන්නේ කොහොමද කරන්නේනේ? සන්තතික කියලා කියන්නේ භාග දශම එන ඒවට. ඒ කියන්නේ උදාහරණයක් විදිහට බරමයින්කොට භාග එන්න පුළුවන් නේද? කිලෝ 1.5යි. දශම එන්න පුළුවන්. කිලෝ 3.25. එතකොට බර ඊළඟට කාලය පැය 1.5 නේද? උස ඒ ඔක්කොම සන්තතික දත්ත. විවික්ත කියලා කියන්නේ පූර්ණ සංඛ්‍යා විතරක් කියන ඒවා මොනවද? ළමයි ගණන, පවුල් ගණන, පොත් ගණන, ගෙඩි ගණන අන්න ඒ වගේ වට. right එතකොට මාසක් තුල වෙලෙන්දෙක් දිනපතා විකුණු සහල් ප්‍රමාණය කියන එක ගන්න පුළුවන් කොහොමද? අනිවාර්යයෙන්ම කිලෝ වලින් විතරද හාල් විකුණන්නේ? නෑ අරන් යනවනේ. දැන් ඇත්තටම අපි සමහර වෙලාවට ග්‍රෑම් 500 හාල් අරන් යනවා. ඔව් නේ කිරිබතක් එහෙම හදා ගන්න උනොත් කිලෝ එකක් අරන් යන්නේ නෑ පොඩ්ඩක් අරන් යනවා. නෑ ඉන්නවා. ඔහොම නෙමෙයි හාල් සමහර කට්ටිය කැඳ ටිකක්වත් බොන්න හාල් නැති කට්ටිය ඉන්නවා ඇත්තටම. අපි පොඩ බලන්න නේද? මේ එතකොට සමහර කට්ටිය අරන් යනවා හාල් 500 හාල් 250. දැන් ඔය දැන් කොළඹ පැත්තේ එහෙම දැන් සමහර ලාවට පොල් බෑව අරන් යනවා. පොල් බෑව. සමහර මේ තියෙනවා කඩවල් තියෙනවා පොල් බෑව ගාලා දෙනවා. ගාන රුපියල් 10ක් යනවා. ඒ කියන්නේ ගෙඩිය ගන්න බෑනේ පොල් ගෙඩියක් ගන්න බැරි වුණාම ඒගොල්ලෝ පොල් බෑවක් අරන් යනවා. right? එහෙම දැන් එහි තියෙනවා ගොඩක්. මේ පැත්තේ තියෙන තාම අවුලක් නැහැනේ. එහෙ පොල් අඩු නිසා එහෙම. එතකොට මේක මොකද? භාග දශම එන්න පුළුවන්ද බැරිද? අනික මෙතන මේ මයින්නේ කිලෝග්‍රෑම් වල ඉන්නේ. එතකොට කිලෝග්‍රෑම් වල භාග දශම තියෙන හින්දා මේක මොන දත්තද? මේක සාන්තතික දත්ත.
එහෙනම් මේක අපිට තෝරලා ඉරක් යටින් ඉරක් ගහ ගන්න පුළුවන්. සමාජිකයින් ගණන ගන්න පුළුවන්ද? බෑ. ඒක විවික්ත දත්ත පූර්ණ සංඛ්‍යා. ගණිත ලකුණ භාග වලින් දෙනවද දැන්? දෙන්නේ නැහනේ. ලකුණ දෙන්නේ නැහැ. භාග වලින් දෙන්නේ නැහනේ. එහෙනම් මේකත් විවික්ත දත්තය. එහෙනම් අයිති වෙන්නේ පළවෙනි එක විතරයි. සර් ලකුණක් භාග වලින් ගන්න බැයිද? ලකුණු දැන් දෙන්නේ නැහැ නේද? වාර පරීක්ෂණයක ලකුණු ගණන් වල භාග වලින් හම්බෙලා තියෙනවද කාටවත්? දෙන්නේ නැහැ. එහෙම ලකුණු වෙන්න හදන්නේ නැහැ නේ පේපරේ. එහෙම ඉන්නේ. ඔය සමහර කාණ්ඩ දැන් උදාහරණයක් විදිහට IT විෂය භාග වෙනවා. ඒකේ තියෙනවා සමහර ප්‍රශ්න වලට ලකුණු භාගයක් දෙන්න තැන් තියෙනවා. එතකොට භාග එන්න පුළුවන්. මේකේ ගණිතයනේ. ගණිතයට භාග එන්න ඔයාලා දන්නවනේ 200 එන්නේ. එක ප්‍රශ්නයක් හැදුවොත් එක ලකුණයි වැරදි නම් වැරදි එහෙම නෙන්නේ ඉතින්. ඔව්. අරක 100න් එන්න ආවොත් සමහරවල්ලාට භාග දශම එන්නේ. ඔව්. එකක් එකතු කරලා තමයි දෙන්නේ. අයියෝ මේ වචනේ බය වෙන්න එපා. අපි මේ වචන ගැන කිව්වනේ. මේකෙදී සම්භාවිතාවේ සූත්‍ර දෙකක් තියෙනවා. රයිට්? සූත්‍ර දෙකක් තියෙනවා. එකක් තමයි අර ලොකු සූත්‍රයක් තියෙනවා. ඒ කියන්නේ මේ සම්භාවිතා අතර සම්බන්ධයක්. ඒක තමයි මෙහෙම. P A මේලය B සමානයි. මතක විදිහට කියන්නේ අනිත් අය P A එකතු කිරීම P රශ්මික P B ඍණ P A ඡේදනය B A ඡේදනය B right ඔතකොට ඔය තියෙන්නේ සාමාන්‍යයෙන් සූත්‍රය. එතකොට මේක මොකද්ද? අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයි. right බහිෂ්කාර නොවන කොහොමද? මෙතන A ඡේදනය B A ඡේදනය B මෙතන. එතකොට අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයි කියලා කියන්නේ ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. මට මේ වචන තාම ලියව ගන්න බෑනේ හරියට. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයි කියලා කියන්නේ බහිෂ්කාර කියලා කියන්නේ මොකද්ද? ඡේදනය නැති ඒවා. ඒ කියන්නේ A ඡේදනය B කියන එක කීයද වෙනවද? බිඳුවයි අභිශූන්‍යයි. ඒ කියන්නේ පොදු අවයව නැත්තම් ඒකට අපි කියනවා අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර කියලා. එතකොට මේකේ නොවන කියන්නේ මොකද එහෙනම්? පොදු අවයව තියෙනවා. පොදු අවයව තියෙනවා. තියෙනවනම් කොයි සූත්‍රද ගන්න වෙන්නේ? උඩ සූත්‍රය. පොදු අවයව තියෙනවා කොල්ල. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයි කියන්නේ පොදු අවයව නැහැ. එහෙනම් අභිශූන්‍ය. ඒ කියන්නේ බිඳුවයි. එතකොට මේ ඡේදනයේ කැලේට දාන්නේ බිඳුව. එතකොට ඔව් ඒ අර මේක අර පොදු අවයව නැහැ කිව්වනම් ඉවරයිනේ. ඒකට දාලා අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයි. ඊළඟට තව 11 වසරේ කියනවා මේ ස්වායත්ත සිද්ධි කියලා දෙකක්. ඒක 11 වසරෙම ඉගෙන ගමු. තව ඒ වගේ මේ සූත්‍රයක් තියෙනවා. ඔව් ඉතින් ඔයාලගේ අන්තිම මම වර්ෂල් right එතකොට මේකේ අපි සූත්‍ර ලිව්වොත් එහෙම මොකද ලියන්නේ මේ බලන්න P A මේලය B සමානයි P A ධන P B ඍණ ඊළඟට මොකක්ද දෙන්නේ P A ඡේදනය B දැන් ආදේශ කරමු P A වෙනුවට දාන්න 3න් 1 P B වෙනුවට 4න් 3 දාන්න ඍණ 4න් 1 හරේ සමාන කරගන්න මොකද කරන්න ඕනේ 12 කරගන්න ඕනේ හැබැයි මේ දෙක අපිට අඩු කරන්න පුළුවන් අඩු වුණොත් එනවා 3න් 1 එකතු කිරීම 4න් 2 එතකොට 12 කරන්න මම මේක වැඩි කරනවා 3න් මෙයා වැඩි කරනවා 4න් නෑ ඒක මනෝමයෙන් කරට අවුලක් නෑ එතකොට 12න් 4 එකතු කිරීම
12න් 5 උත්තරේ 12න් 9යි ඒක සරල කරන්න 4න් 3යි උත්තරේ 4න් 3යි බලන්න හදාගන්න මේ පොඩකින් මට කොහේ හරි තැනක වැරදුනාද 10 කතන්දර කින්නේ කොහමද හරි මෙතන 3 අරක් 2 6යි එතකොට 10යි 12න් 10යි සරල කරොත් 5න් 5යි හරිනේ මේකෙදි නම් සරල කිරීම අනිවාර්යද නෑ සරල කරන්න ඕනෙත් නෑ right හදාගන්න හරි ඊළඟ එක බලමු පොඩ්ඩක් විනාඩියක් දෙන්න right බලමු නම් ඊළඟ එක මෙයා ප්‍රිස්ම එක පරිමාව හොයන්නේ කොහොමද අහලා තියෙනවද ඒකාකාර හරස්කඩක් තියෙනවා නම් ඒවට අපි කියන්නේ මොකක් කියලාද ප්‍රිස්ම කියලා එතකොට ඒකාකාර හරස්කඩක් කියන්නේ කොහෙන් කැපුවත් එකයි කියලා කියන්නේ දැන් ඒ කියන්නේ මෙන්න මේ හැඩය තමයි හැම තැනම තියෙන්නේ ඒවට අපි කියනවා ප්‍රිස්ම දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙනම් සිලින්ඩරය කියන එකත් අයිති වෙන්නේ ප්‍රිස්ම වලට මොකද ඒකෙත් හරස්කඩ වෘත්තයක් ඒක තමයි හැම තැනම දිගටම තියෙන්නේ ඊළඟට අපි ගත්තොත් එහෙම ඝන කාබයක් ඒකත් අපිට සලකන්න පුළුවන් ප්‍රිස්මයක් කියලා. ඒ කියන්නේ මේ හැඩය තමයි හැම තැනකම තියෙන්නේ. ත්‍රිකෝණ ඕන එකක් වෙන්න පුළුවන්. මෙයාට නම් ත්‍රිකෝණ ප්‍රිස්ම කියලා කියනවා. තව තිබ්බොත් දැන් මෙහෙම එකක් හිතන්නකෝ.
ඔහම පංචාශ්‍රයක් තියෙනවා කියලා හිතන්න කොහොම තියෙන්න පුළුවන් ඒවත් තියෙනවනේ. එතකොට මේකටත් කියන්නේ ප්‍රිස්ම කියන්නේ. එතකොට මේවල පරිමාව හොයන්නේ හරස්කඩ වර්ගඵලය වැඩි කරනවා මොකෙන්ද? දිගින්. හරස්කඩ වර්ගඵලය වැඩි කරනවා දිගින්. එහෙනම් ප්‍රිස්මයේ පරිමාව සමානයි හරස්කඩ වර්ගඵලය ගුණ කිරීම දිග. අන්න හරි. එතකොට දැන් මේ ත්‍රිකෝණ ප්‍රිස්මයේ ත්‍රිකෝණයක් තියෙන. ත්‍රිකෝණේ වර්ගඵලය හොයන සූත්‍රය මුලට දාන්න ඕනේ. මොකක්ද දෙන්නේ? භාගය ගුණ කිරීම, ආදරය ගුණ කිරීම, ලව් එක. භාගයක් ආදරයට ලව්. මම කිටි මත තියාගන්න කිව්වේ right? ඊළඟට ඒක වැඩි කරනවා දිගින්. දැන් හිතන්නකෝ මෙතන සිලින්ඩරයක් කියලා. එතකොට සිලින්ඩරේ හරස්කඩ මොන වගේ හැඩයක්ද? සිලින්ඩරේ නම් වෘත්තයක්. එහෙනම් වෘත්තේ වර්ගඵලය 5r වර්ගය. ආන් ඒ විදිහට සූත්‍රය වෙනස් වෙනවා. එහෙනම් අපි දාමු දෙකෙන් එක ගුණ කිරීම ආධාරකයේ 4යි ලම්බ උස 5යි දිග 10යි වැඩි කරන්න. එතකොට උත්තර එනවා වර්ග ඝන සෙන්ටිමීටර් 100. right හදාගන්න ඉක්මනට. ඒකත් හොඳයි. චමාදි දාලා තියෙනවා දුලක්ෂි ලංකේෂි රිෂ්ින් නිරාශා හිරුනි කාවින්දි ඕනෙල්ලි දහම්දි නිරාශා කවිෂා right ඔක්කොම දාලා තියෙනවා 100යි කියලා. ලියාගන්න. හරි ලියාගත්ත නැති අය හරි ඉවරයි නේද? right ඊළඟට යමු ඊළඟ ගානට 16 සරල රේඛාවක අන්තක්පුරේ නෙමෙයි අන්තක්ඛණ්ඩයයි අනුක්‍රමණයයි ලියන්න කියනවා. මොකක්ද ඒ? අන්තක්ඛණ්ඩේ අනුක්‍රමණය. අන්තක්ඛණ්ඩ කියන්නේ නම් අපි දන්නවා මොකක්ද? y අක්ෂය. අන්තක්ඛණ්ඩ කියන්නේ y කැපෙන තැනට. එතන අපි සාමාන්‍ය c කියලානේ කියන්නේ. අනුක්‍රමණය හොයන්න සූත්‍රයක් තියෙනවා මතකද? very good. අනුක්‍රමණයට දාන අකුර මැද අකුර මයන්න නම් m. එහෙනම් අනුක්‍රමණය හොයන්නේ y වෙනස බෙදනවා කාගෙන්ද x වෙනසෙන්. මතක නෑ? ඔක 9 පන්ති දැන් තියෙන්නේ. ඔක ලියා ගන්න. හරි. එතකොට මේකේ ඛණ්ඩාංක දෙක බැලුවොත් 0.5 කියන එක ලියනවා අනිත් එක 3.8 කියන එක ලියනවා. වෙනස බලන්න මම අඩු කරනවා. මුල ඉන්නේ x පිටිපස්සේ ඉන්නේ කවුද? y. මට අඩු කරන්න ලේසි 5න් 8ක්ද 8න් 5ක්ද? 8න් 5ක් අඩු කරමු. ඒ කියන්නේ මම යට ඉඳන් උඩට අඩු කරනවා ඈ. එතකොට y වෙනස බලන්න 8න් අඩු කරනවා 5ක් x වෙනස බලන්න එහෙනම් යට ඉඳන් උඩට අඩු කරනවා. මේ විදිහටම කීයද එහෙනම්? 3න් අඩු වෙනවා බිඳුව. 8න් 5ක් අඩු වුණාම 3යි 3න් බිඳුවක් අඩු වුණාම 3යි 3ට 3 ඒවා 1යි. ඕක හොයනවාට එක ලකුණක් හම්බ වෙනවා. ඔය ඇන්දලාද බැලුවේ? නෑ හරි ඔකත් හරි. නෑ ඇන්දලා එයා ලක්ෂ දෙක ඔය විදිහනේ කරලා තියෙන්නේ.
ඊට පස්සේ දැන් අර y කැපෙන තැන හොයන්න නම් මේ ඛණ්ඩාංකය එකක් ලකුණු කරන්න වෙනවා x මෙයා බිඳුවයි y පහයිනේ. එතකොට බිඳුව පහ කියන්නේ මෙන්න මෙතන. එතකොට ඔතනින් තමයි ප්‍රස්ථාරය යන්නේ. එහෙනම් y කැපෙන්නේ කීයෙන්ද? ධන 5න්. එහෙනම් අනුක්‍රමණය හෙව්වා අන්තක්ඛණ්ඩය කියන්නේ මෙන්න මේක තමයි මම මේ ලකුණු කරේ. හරි? කොහෙන්ද? එහෙකින් ගන්න බෑ. y සමානයි mx ධන c ට ආදේශ කරලා ඒත් එනවා. ඔව්. 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 නෑ ඔව් බිඳු තියෙන ඉඳගත්තේ. ඔව්. එහෙම නැත්නම් තව ක්‍රමයක් තියෙනවා ඒක මම කියලා දෙන්නම්. හරි මේ බලන්නකෝ මං කිව්වේ තව ක්‍රමයක් තියෙනවා කියලා. ඒක තමයි දැන් අපේ සරල රේඛාවක සාධාරණ ආකාරයක් තියෙනවනේ. ඒක අපි දැනගන්න ඕනේ. අපි දැන් 9 දී උගන්වන්නේ ඒක 10ට ගියත් අමතක කරන්න බෑ. 11ට ගිහුවම අමතක කරන්න බෑ. මොකද සරල රේඛාවක සාධාරණ ආකාරය. මොකද්ද? කියන්න බලන්න ඔන්ලයින් අය. y සමානයි mx ධන c. y සමානයි mx ධන c. එතකොට අපි දැන් මේක හොයාගත්ත අර එක කියනවා. එක කියන්නේ කවුද? m. එහෙනම් මං m වෙනුවට එක දානවා xy වෙනුවට මම මෙතන කැමති ඛණ්ඩාංගයක් ආදේශ කරනවා. මම මේ ආදේශ කරන්න. බිඳුව පහද? බිඳුව පහ ගමු. එතකොට බිඳුව පහ කියන එකේ x වලගය බිඳුවයි y වලගය කීයද? 5යි. මේ ඛණ්ඩාංකය මම ආදේශ කරන්න යන්නේ මෙයාට. එතකොට y තියෙන තැනට මම 5 දානවා. x තියෙන තැනට මම බිඳුව දානවා. ධන c තමයි හොයන්න යන්නේ. කැමති අගයක් අර 3ට දැම්මත් ඕකම එනවා. ඒතර එක් වරක් බිඳුව බිඳුවයි බිඳුවට c එකතු වුනහම c මයි මෙහා පැත්ත ඉතුරු වෙන්නේ කවුද? 5. ඔහොම හොයන්නත් පුළුවන්. හරි? එහෙම හොයන්නත් පුළුවන්. දැන් සමහරලාට මෙතන බිඳුව 5 නැතුව වෙන ඛණ්ඩාංකයක් තිබ්බොත් එහෙම අනිවාර්යයෙන්ම මේ ක්‍රමයට තමයි හොයන්න වෙන්නේ. එහෙනම් ඕනනම් ඔයාලා ලියා ගන්න අන්තක්ඛණ්ඩය හොයන දෙවෙනි ක්‍රමය කියලා. අන්තක්ඛණ්ඩය සෙවීමේ දෙක ක්‍රමය කියලා මේකත් ඕනනම් ලියා ගන්න. ඒ කියන්නේ අපි කැමති ඛණ්ඩාංකයක් ආදේශ කරනවා. ඔව් බිඳුව පහ තිබ්බොත් නම් හදන්න ඕනේ නැහැ. ඔව්. බෑ එතකොට බෑ එතකොට ඕක මේ වෙනස් වෙනවනේ තැන වෙනස් වෙනවනේ. බිඳුව පහ කියද්දි විතර x අක්ෂයෙන් කැපෙන්නේ. එහෙම නැත්නම් ප්‍රස්ථාර කොලයක් අරගෙන අඳින්න ඕනේ. ඒක අමාරුයි. වලට බෑ. නැත්නම් කරන්න ඉතින් නේද? ප්‍රස්ථාර කොලයක් අරගෙන අඳින්න ඕනි. ඇඳලා බලන්න ඕනේ y අක්ෂය කැපෙන්නේ කොතනින්ද කියලා. එහෙමත් පුළුවන්. ඒකට ඉතින් දෙවෙනි පේපරේ එන්නේ මේ වගේ ගාණක් එන්නේ. right යමු 17 වෙනි ගානට. අද අපි නදුන් ඉන්නවනේ. නදුන් ඉස්සලා හිටියේ නෑ මම බැලුවා. right මට 17 වෙනි ගානේ උත්තරේ දාන්න බලන්න මේ සන්නිකර්ෂණේ. උත්තරේ දාන්න කීදා වලට? ඇදුවේ නෑ. ඔයාලා අනිත් සන්නිකර්ෂණේ
right මට දාලා තියෙනවා 6 දෙනෙක් උත්තරේ ඒ බලමු ඈ අම්මෝ 5.8යි 3ලු 5.9ලු 5.8ලු right 5.8යි 3ලු right අප බලමු සන්නිකර්ෂණය කියන එකේ ගාණක් එනවා කෙටි ප්‍රශ්නයක් හැබැයි මේ O level ගණන් හරිද සචින් O level වලට ගණන් මෙච්චර අමාරු වෙන්නේ නැහැ ටිකක් ලේසි ගාණක් තමයි එන්නේ ඔව් ඒ කියන්නේ ගොඩක් වෙලාවට උත්තර දෙකක් දීලා තෝරන්න කියලා තමයි එන්නේ දැන් අපි උත්තර දුන්නේ නැත්නම් කරන්නේ මෙහෙමයි කාට හරි මතකද කරන පියවර 34ට ළඟම ඒ කියන්නේ අඩු වර්ග සංඛ්‍යාවයි වැඩි වර්ග සංඛ්‍යාවයි බලනවා. කවුද 34ට අඩු වර්ග සංඛ්‍යාව? 25. 25. වැඩි එක්කෙනා? 36. එතකොට මෙයාගේ උත්තරේ 5, මෙයාගේ උත්තරේ 6. ඊට පස්සේ අපි බලනවා 34 කොයි පැත්තටද ගොඩක් කිට්ටු කියලා. 34 ගොඩක් ළඟ 25 පැත්තටද 36 පැත්තටද? 36 පැත්තට ළඟයි නේද? ඒ කියන්නේ මේ පැත්තට ගොඩක් කිට්ටුයි කියන්නේ මැද උත්තරේ තිබ්බොත් අපි ගන්නෙ 5.5. ඉතින් 5යි 6යි හරි මැද තියෙන එකනේ. හැබැයි මෙයා ගොඩක් කිට්ටු කොයි පැත්තටද? 5.0 එහෙනම් අපි හිතමු 5.7 හෝ 5.8 වගේ උත්තරයක් අපි හිතනවා. හැබැයි අපි දන්නේ නැහැ මේ උත්තර දෙකෙන් කෝක හරියයිද කියලා. ඔව් මේකෙන් ඊට පස්සේ අපි බලන්න ඕනේ ළඟම උත්තරේ කෝකද කියලා. අපි බලමු 5.7 අරගෙන ඒක ඒකෙන්ම වැඩි කරලා 34ට ගොඩාක් කිට්ටු උත්තරයක් එනවද කියලා. හරි හිතාංග බලන්න. 7 4ක් 7 49 9 දැම්ම 4ක් ඉතුරුයි 7 4ක් 5 39යි බිංදුව දැම්ම 7 4ක් 5 35න් 5 දැම්ම 3ක් ඉතුරුයි 5 4ක් 5 25යි 3යි 28යි 9යි 14න් 7 දැම්ම එකක් ඉතුරුයි 8යි 4යි 12යි 1යි 10 8යි 3යි 11යි 12න් දෙක දැම්ම එකක් ඉතුරුයි 32යි ගාණක් ආවා. 5.8ත් වැඩි කරලා බලමු. 8 වරක් 8 64න් 4 දැම්ම 6ක් ඉතුරුයි 8 වරක් 5 46යි බිංදුව දැම්ම 8 වරක් 5 40න් බිංදුව දැම්ම 4ක් ඉතුරුයි මෙතන එනවා 29ක්. එතකොට 4යි 6යි 9යි 3යි 13න් 3 දැම්ම එකක් ඉතුරුයි 3යි. 33.6යි 4ක්. තාම 34 පහ වුණාද? නෑ. එහෙනම් 5.9ත් අපිට ගුණ කරන්න වෙනවා. 9 වරක් 9 81කින් එක දැම්ම 8ක් ඉතුරුයි 9 වරක් 45යි 8යි 53යි නේ. 9 වරක් 9 81කින් එක දැම්ම 8ක් ඉතුරුයි 45යි 8යි 53යි. බිංදුව දැම්ම 5 වරක් 9 45න් 5 දැම්ම 4ක් ඉතුරුයි 5 වරක් 5 25යි 4යි 29යි. එතකොට 1යි 5යි 3යි 8යි 9යි 5යි 14න් 4 දැම්ම එකක් ඉතුරුයි. එතකොට එනවා 34යි ගාණක්. දැන් අපිට උත්තර අපිට ඕනේ 34 මට ආවා 34.8යි 1 කියලා උත්තරයක් ආවා. ඊට පස්සේ අඩු උත්තරයක් ආවා 33.64. දැන් බලන්න ඕනි මේ දෙකේ කවුද? ළඟම එක කවුද? මේක 34ට වඩා කොච්චරක් වැඩිද? 0.81ක් වැඩි. මෙතන 64ට කීයක් එකතු වුණොත්ද 34 වෙන්නේ? 36ක්. ඒ කියන්නේ 0.36ක් මේකට එකතු වුණොත් 34 වෙනවා. එහෙනම් ගොඩාක් කිට්ටු උත්තරේ කවුද? 33.6යි 4. එතකොට ඒක ආවේ කවුරු වැඩි කරපුවාමද? 8.4. එහෙනම් මේකේ උත්තරය එනවා 8.7 sorry 5.8. ඔව් මේ උත්තරේ ආවේ මෙයා වැඩි කරපුවාම එයා තමයි එනං ළඟම උත්තරේ. එතකොට අපි අර බොරුවට 5.7 ගත්තා. ඒක චුට්ටක් හදා ගන්නකො. අද පව කට් එක පැය 3ක් නේ 8:30 11:30 වෙනකන් ගන්නද නේ ඊ 8:30 10යි තියෙන්නේ 8:45 වගේ ගියේ නේ 40ට ගියේ නේ
අද පැය 3ක් මං හිතන්නේ. නෑ ඉතින් ඒ සෞභාග්‍ය දක්ම කරුමයක් නෙමෙයිද? කොච්චර හොඳයි. ගේම් එකක් නෑ පාඩුවේ ඉන්න පුළුවන් නැද්ද? එහෙම තමයි ලෝක වෙළඳ මේ වතුර නෑ නේද? මොකද කරන්නේ? සමහර දවසම කපන්නේ. දැකනේ අලුත් ඉංග්‍රීසි වචනයක් එකතු වුණානේ කපුටාස්. බැලුවා? කපුටාස් hit the flight ද මොකද නේ? බැලුවේ නැද්ද? ඔය පෙන්නුවත් දැන් හිරේ දායි බා. හරිනේ. එතකොට මේ වගේ සන්නිකර්ෂණයේ ගානක් වාර විභාග ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම ඔයාලට තියෙනවා. 11 වසරේ පළවෙනි වාර පරීක්ෂණෙත් මේකෙන් ගානක් දානවා. මොකද 10 වසරේ එතකොට ටිකයි සම්පූර්ණ සිලබස් එකම උගන්වලා ඉවරයිනේ. මේ O level විභාගවල මේ සන්නිකර්ෂණයේ ගානක් අවුරුද්දක වගේ තියෙනවා. 5.8. ඒ කියන්නේ ළඟම උත්තරේ එන්නේ මොන සංඛ්‍යාව ගුණ කරලාද කියලා බලනවා. right ඊළඟට අපි යමු ඊළඟ ගණන් දෙකට. දහඅට නම් මට හදන්න දෙයක් නැහැ. ඕක හදලා නැත්නම් අමුම අහමු මැට්ටේ. මෙතන එකෙක් ඉන්නවා එහෙම හදලා නැති. දෙන්නෙක් ඉන්නවා දෙකෙක්. මේක හදුවද? එකනේ. right මේ බලන්න. ඔව්. right මේක අහනවා ABC කෝණේ අපි දන්නවා ප්‍රමේය පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය මේ දෙකේ එකතුවට මොකද වෙන්නේ? සමානයි. 130 සමාන වෙනවා 60 ධන මම මේකට A කියලා දාගන්න 60 ධන ඊට එහෙනම් A කියන්නේ 130න් 60ක් අඩු කරන්න උත්තරේ අංශක 70යි. නැත්තම් මෙයා හොයා ගන්නවා 50යි නේද? එයා 50 ඊළඟට කෝණ තුනේ එකතුව සමාන කරන්න 180ට එහෙමත් පුළුවන්. ඒක නම් 9 දෙනෙක් විතර දාලා තියෙන. ඉතින් මම ඕක බලන්නේ නැහැ. ඉතින් ඕක ඉතින් ආය හදන්න බැරි නම් මං කිව්වනේ අර අමු මැටික් ගොන් පැටව දෙන්නේ කියලා. හරි. එළ හරක් තමයි එළ පැටව. එළ හරක් පැටව දෙන්නේ. නැත්නම් මේක බෑ කියන්නේ නේද? අටේ පන්ති ළමයෙකුට දුන්නත් මේ ගාන හදනවා. හරි. මම වාඩි වෙලා ඉන්නකම් හොඳයි. right. හරි. ඊළඟ ගාන සාධක සොයන්න. සාධක හොයනකොට මේ ක්‍රමයට මොකක්ද අපි කියන්නේ? පද තුනක් තියෙනවනම් ත්‍රිපද වර්ගජ. ත්‍රිපද වර්ගජ ප්‍රකාශන. හරි. එතකොට මේකේ සාධක හොයනකොට 42 අපි කරන්නේ වර්ගපදයයි ඉලක්කමයි ගුණ කරලා පැත්තකින් ලියා ගන්නවා ලකුණත් එක්ක. එතකොට එනවා ඍණ 42යි x වර්ගය. ඊළඟට 42 ගුණ කරලා හැදෙන විදිය ලියනවා කොහොමද? චක්‍රය ඕනේ. 6 වරක් 7. දැන් හරිනේ මෙතන 1x හොයන්න නම් මොකද කරන්න ඕනේ? ඍණ 1 එන්න නම් මේ දෙක කොහොමද ධන ඍණ වැටෙන්න ඕනේ? ලොක්කාගෙන් පොඩ්ඩ අඩු වෙලා ලොක්කාගේ ලකුණනේ වැටෙන්නේ. දැන් මේ දෙක සුළු වුණාම කවුද එන්නේ? ඍණ 1. දෙකම ඍණ වුණොත් දැන් උත්තර එන්නේ කීයද? ඍණ 13. මෙයා ධන වෙලා මෙයා ඍණ වුණොත් දැන් එන්නේ කීයද? ධන 1. එහෙනම් මෙයා ඍණ වෙලා මෙයා ධන වුණොත් දැන් එන්නේ ඍණ 1. දැන් එහෙනම් මේ දෙන්නට දානවා මැද පදයේ ගලවලා අලුතින් හොයාගත්ත දෙන්න දාන්න මෙන්න මේ x වෙනුවට. එතකොට මුල x වර්ගය එහෙමමයි මැද පදයේ වෙනුවට අලුත් දෙන්න දාන්න ඔය දෙන්න මාරු කරා කියලා වෙනසක් වෙන්නේ නැහැ. උත්තරේ එනවා. දැන් පද 4යි. පද 4ක් ආවොත් මතිෂ්‍ය මොකද කරන්න ඕනේ? පද 4ක් ආවොත් සාධක වෙන් කරන්නේ? ජෝඩු වෙන් කරනවා. මේ දෙකේ පොදු පදය x. එතකොට x ධන 6යි ඍණ ලකුණ හැමම ගන්නවා. මේ දෙකේ 7යි 42යි දෙකම බෙදන්න පුළුවන් ලොකුම ඉලක්කම 7. එතකොට 7ix ට 7 ගොඩවල් x
ඍණ ලකුණක් එළියට ගත්තාම ලකුණ මාරු වෙනවා 42ට 7 ගොඩවල් 6යි. එක උත්තරයක් x ධන 6 අනිත් එක x ඍණ 7. ඒක හදලා තියෙනවා හිරුනි, නිරාශා, මතීෂ, වගීෂ, කවිෂ්ක, සචින්, වගීෂ හදලා නැහැ, රිෂින් හදලා තියෙනවා, දහම්දි හදලා තියෙනවා. හරි ඉක්මනට හදාගන්න. හරි අපි යමු එහෙනම් ඊළඟ එක. රයිට් ඔන්න තියෙනවා 20 ජ්‍යාමිතිය ගණක් මේ පේපරේ වල හොඳට බලන්න. හොඳට බැලුවොත් අහුවේ ජ්‍යාමිතිය ගණන් 8ක්. කෙටි ප්‍රශ්න 8ක් ඇති ජ්‍යාමිතිය ගණන්. රයිට් ජ්‍යාමිතිය කියන්නේ ඉතින් ඔයාලා හැදුවා නම් හරි. මේ බලන්න. AB කියන්නේ විස්කම්භයක්ලු. මොකද? කලින් ගන්න. රයිට් මේකේ විස්කම්භයක් කියලා කියනවා. ඔයාලට මතක් වෙන්න ඕනේ විස්කම්භයක් නම් මේ කෝණේ කීයක් එනවද? අංශක 90යි. අංශක 90යි. මොකද්ද හේතුව? අර්ධ වෘත්තයේ පිහිටි කෝණ නිසා මේ කෝණේ අංශක 90ක් වෙනවා. එහෙනම් මට මෙයා 90ක් කියලා දාන්න පුළුවන්. එහා පැත්ත එතකොට මේ පැත්තත් 90යි. හරි. දැන් ඊළඟට තව හොයාගන්න කෝණයක් හොයාගන්න ක්‍රමයක් කියන්න. ABC කෝණය හොයාගන්නම 50යි 90 50යි 90යි එකතු කරලා අංශක 180ට සමාන කරනවා. රයිට් 180න් අපිට පුළුවන් 50යි 90යි එකතු කරලා අඩු කරන්න. එතකොට මෙන්න මේ B වල කෝණ එනවනේ. ඇයි මේකේ කෝණ තුන එකතුව 180යි. එතකොට 90යි 50යි එකතු වුණාම 140යි. එහෙනම් 180න් අඩු කරනවා 140ක්. එතකොට මේ කෝණ එනවා අංශක 40ක්. රයිට් ඊළඟට මෙන්න මේ පාද දෙක සමානයිනේ. ඒ දෙක නම් සමාන නම් ඉස්සරහා තියෙන කෝණ දෙක මොකද වෙන්නේ? සමාන. එහෙනම් මේ කෝණය 40යි නම් මේ කෝණයත් 40යි. එහෙනම් ගානේ අහන්නේ ADC උත්තරේ 40යි. රූප සටහනේ ලකුණු කරලා තිබ්බනම් හොඳටම ඇති. ඒකනේ දැන් ඒක කොයි කරන්නේ? ඒ අහන කෝණේ මොකද්ද කියලා දාන්න ඕනේ. මේක 40යි. 40 හදලා තියෙනවා නිරාශා, කාවින්දි, හිරුනි කවුද මේ 140 කියලා දාලා තියෙන්නේ. දහම්දි, රිෂින් ඒගොල්ලන්ගේ හරි ඈ. කවිෂාගෙත් හරි. මේවමයි එන්නේ කොල්ල O level ගණන් බැලුවොත් මේවමයි. අයි දැන් අර ගියපා ඔයාලා අර ඉරිදා දවසේ අපි කරේ O level කෙටි ප්‍රශ්න එතකොට තිබ්බේ ඔය බලන්න. ලේසි. ඒක පොඩ්ඩක් මම බදාදට ගන්න යන්නේ ඉරිදාෙන් චුට්ටක් වෙනස් කරලා. බදාදා රැට. ඒක ඔන්ලයින්.
right ඊළඟට අපි යමු ඊළඟ ගණන් ටිකට හරිනේ මේක. එතකොට මේවා මතක නැත්තම් ලියා ගන්න. හරි දැන් මෙතනදී තිබ්බා අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණ වේ. ඊළඟට මේක නම් ලේසි. ඊළඟට පාද දෙක සමාන නම් ඉස්සරහා තියෙන කෝණ දෙක සමානයි. ඊළඟට බලමු 21 සහ 22. මට 21 ගානේ හදපු කවුරු හරි ඉන්නවා නම් උත්තරේ වන්නකෝ 21 බලමු 21 උත්තරේ දාන්න එක්කෙනෙක් හදලා තියෙනවා ඔයාලට කීයද 5යි මෙයාලට දින 5යි ඔව්නේ 15 එන්නේ very good මොකද්ද කියන්නේ කඳ උරක ගබඩා කර ඇති ආහාර සෙබළුන් 6කට දින 8කට සෙබළු 10කට දින 6කට ප්‍රමාණවත්ලු. එහෙනම් එක සෙබළුකට ප්‍රමාණවත් වෙන දින ගාන බලන්න මොකද කරන්න ඕනේ? ඔය දෙක ගුණ කරනවා. එහෙනම් අපි බලමු මිනිස් දින. නේද? එහෙම නැත්නම් වරහන් ඇතුලේ ලියනවා මොකද්ද? එක් සෙබළුකට ප්‍රමාණවත් දින. එතකොට 10 ගුණ කරනවා 6න් 10 වරක් 6 60ක්. තවත් සෙබළුන් දෙදෙනෙක් අනුයුක්ත කරා කියන්නේ මොකද්ද? තව දෙන්නේ එකතු වුණා. එතකොට දැන් සෙබළු කීයද? 12යි. අන්න. දැන් සෙබළු ගාන 10ට දෙන්නෙක් එකතු වෙනවා. දැන් 12යි. දැන් මාර වැඩේ අර 60ක් තිබ්බ කෑම ටික කන්න කී දෙනෙක් ඉන්නවද? 12ක්. එහෙනම් දින ගණන බලන්න 60 බෙදනවා කීයෙන්ද 12න්. එතන උත්තර එනවා දවස් 5යි. අර දවස් 6කට තිබ්බ කෑම ටික දෙන්නෙක් ආපු හින්දා දවස් ගාන මොකද උනේ? අඩු වුණා. දින ගණන 5යි. දින ගණන 5 දාලා දෙනවා කාවින්දි ලංකේෂි චමාදි හිරුනි රිෂින් දහම්දි නිරාශා ඊළඟට සචින් වගීෂ මතීෂ සහ කවිෂ්ක. දුලක්ෂිගෙත් හරි කවිෂාගෙත් හරි. වගීෂ කිව්වා. ඔය අර සමහර ඉන්නවනේ කොල්ල නිකන් අර ලකුණු ටිකක් ගන්න කට්ටියකින් පොඩ්ඩක් නේද? එහෙම ඒ කට්ටියුත් ඉන්නවා ඉතින්. අර කැපිලා පේන්නනේ පොඩ්ඩක් අර. right ඊළඟට කියනවා සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය. දැන් අර ඔයාලා ඉස්සෙල්ලා කිව්වේ සමාන්තර ආශ්‍රයේ ලක්ෂණ මොනවද ලක්ෂණ තුන? සම්මුඛ පාද සමානයි සම්මුඛ කෝණ සමානයි සම්මුඛ පාද තව එකක් තියෙනවා මොකද්ද? විකරණය මගින් වර්ගඵලය සමච්ඡේදනය. විකරණය මගින් වර්ගඵලය සමච්ඡේදනය වෙනවා. ඔව් ඒක අහගෙන කියනවා මේ කෙල්ලෝ ටික නේද? එතකොට මේකේ මුළු වර්ගඵලය දීලා තියෙනවා 75ක් කියලා. එහෙනම් අපෙන් අහනවා මේ වර්ගඵලය. එහෙනම් මොකද කරන්න ඕනේ? 75 බෙදනවා දෙකෙන්. උත්තර එනවා 30. right good වගීෂ ඒක හරිනේ? හැදුනේ නැද්ද? උත්තරේ හරි. කාර්තුවක් කියන්නේ මාස 3කට. ඒතර අවුරුද්දක් කියන්නේ කාර්තු 4යි. යමු 23 ගානට. හරි නෙමෙයි? right 23 24 ගණන් දෙක බලමු. මේක ඉතින් කරොත් කොල්ලෝ ඉතින් එයාලට තමයි ඒක නෙවෙයි. ඔය හදපු නැති කට්ටිය ඉතින් එයාලට ඉතින් තමයි ඉතින් කරපුවා. නෑ උඹ දැන් හදලා තියෙනවනේ හොඳයි. right මේක කියනවා පරිමිතිය 50ද PQ චාපදික 22යිලු. එතකොට මේ ටික 22යිලු පරිමිතිය 50යිලු. එතකොට මේක තමයි අහන්නේ අරය. අනේ කොච්චර ලේසිද නේ? ඔය ඔකගේම එකතුව සමාන කරන්න කීයටද? 50ට.
එතකොට 2යි r සමානයි 50න් අඩු කරනවා 22ක් 50න් 22ක් අඩු වුණාම 28යි දෙපැත්තම දෙකෙන් බෙදුනාම r 14යි. ඕක හදන්න බැරි නම් ඔය පාලමක් ගාවට ගිහලා ඔළුව පල්ලයට දාලා පැනහලා ගලක් උඩට. ඒතකොට නෑ ගෙදර මුකුත් කරන්න එපා. ඊට පස්සේ ගෙදර ඉන්නේ උන්නේ නේද? නේද? මේක ලේසිනේ. මේක කියන්නේ වටේ දිග දීලා තියෙනවා, චාප ටික දීලා තියෙනවා, අපෙන් අහනවා අරේ. ඒතර මට 50න් 22ක් අඩු කරලා දෙකෙන් බෙදුවා නම් හරි. ඔව්. නෑ ඒක නම් ඔක්කොගෙම හරි ඈ. මට දාලා තියෙන කට්ටියගේ හරි. හරි. 24 උත්තරේ. හදන්න බලන්න මට හදලා උත්තරේ දාන්න හදපු නැති කට්ටිය. 24. ඉක්මනට දෙන්නයි මට උත්තරේ දාලා තියෙනවා. ඔයාලත් හදන්න මේක අසමානතාව විසඳන්න. ඍණ 3යි. ලකුණ කොහොමද දෙන්නේ? මට 3 දෙනෙක් උත්තර දාලා තියෙනවා ඉක්මන් කරමු අනිත් අයත්. දැන් 5 දෙනෙක් දක්වා වැඩි වුණා. right මට විනාඩියක් දෙන්න. right අපි බලමු 9 දෙනෙක් උත්තර දාලා තියෙනවා. මේකෙදි right අසමානතාව විසඳනකොට ඉස්සෙල්ලම මෙන්න මේ ධන 4 අයින් කරන්න ඕනි. ධන 4 එහා පැත්තට යද්දි මොකද වෙන්නේ? ඍණ 4ක් වෙනවා. ඒතර මෙතන ඍණ 5x තමයි ඉතුරු වෙන්නේ. 19න් අඩු වෙනවා 4ක්. ඒතර 19න් 4ක් අඩු වුණාම උත්තරේ කීයද? 15යි. ඊළඟට දැන් දෙපැත්තම මොකද කරන්න ඕනේ? x තනි කරන්න නම් මෙන්න මේ ඍණ 5 නැති කරන්න දෙපැත්තම ඍණ 5න් බෙදනවා. එතකොට ඍණ සංඛ්‍යාවකින් බෙදනකොට පොඩි වැඩක් වෙනවා අසමානතා ලකුණට. මොකද වෙන්නේ? ලකුණ කට ඇරෙනවනේ මේ ලකුණ මොකද වෙන්නේ? මාරු වෙනවා. ලකුණ මාරු වෙනවා. කට කුඩා එනම් විශාල වෙනවා, විශාල නම් කුඩා වෙනවා. එහෙනම් මම මෙතනම ඒක බෙදන්නේ නැහැ. ඊළඟ පේලියේ දෙපැත්තම ඍණ 5න් බෙදන්නම්. එතකොට මේ පැත්තට කට ඇරිලා තිබ්බ එක මොකද වෙන්නේ? අනිත් පැත්තට යනවා. ඒ කියන්නේ 15 පැත්තට ලකුණ මාරු වෙනවා. ඍණ 5ට ඍණ 5 කැපෙනවා. x කුඩායි 15 5න් බෙදුනහම උත්තරේ ඍණ 3. ඕකයි උත්තරේ. right?
ඔය උත්තරේ බලමු කී දෙනෙක්ගේ තියෙනවද කියලා. 4.6ක් දුලක්ෂියේ වැරදි. සෙනුෂිගේ හරි හිරුනිගේ වැරදිලා තියෙනවා. කාවින්දිගේ හරි නිරාශා හරි දහම්දි රිෂින් ඒගොල්ලන්ගේ හරි. අනික් කට්ටිය එතකොට ඔන්න වැරදි ඈ. වල පද දෙවෙනි සැරේ හරි. එහෙනම් හරි. ඒක මතක තියාගන්න ඕනේ වගේ ඈ. අර ඒ කියන්නේ මෙතන දැන් එකපාරටම අපිට මතක් වෙන්නේ නැහනේ. ඍණ වලින් බෙදෙනකොට ඍණ වලින් බෙදෙනකොටයි තව වැඩක් වෙනවා. ඍණ වලින් මොනවා වෙද්දිද ආයේ? ಗುಣ වෙනකොට. ඍණ වලින් බෙදෙනකොටයි ඍණ වලින් ಗುಣ වෙනකොට. right 25 පොඩක් ඉන්න 25 ගන්නකම්. right මේ බලන්න මේ පාඩමට කලින් අපි චුට්ටක් මතක් කරගන්න ඕනි පත හා නිර්මාණවල මූලික පත වර්ග කීයක් තියෙනවද? මූලික පච නෙමේ පත වර්ග තියෙනවා කීයක්ද? 4ක්. පළවෙනි එක මතකද කාට හරි? අපි කතා කරා 10 පන්ති මොකද්ද? අචල ලක්ෂයකට හරි. අචල ලක්ෂයකට නියත දුරකින් කිව්වොත් මතක් වෙන්න ඕන ටක් ගාලා වෘත්තය. දෙවෙනි එක මතකද කාට හරි? අචල ලක්ෂ දෙකකට සමදුර. අචල ලක්ෂ දෙකකට. මොකද පතය? අචල ලක්ෂ දෙකකට කිව්වොත් මතක නැහැ. ලම්බ සමච්ඡේදකය. නෑ. තුන්වෙනි එක කෝණ සමච්ඡේදක නෙමෙයි. තුන්වෙනි එක අචල රේඛාවකට. ඔව්. දෙපැත්තෙන් යන සමාන්තර රේඛා දෙකක්. හරි. හොඳයි වගීෂ. හතරවෙනි එක තමයි අචල රේඛා දෙකකට. ඔව්. ඒක තමයි මොකද්ද? කෝණ සමච්ඡේදක. ওই ටික හොඳට මතක තියාගන්න. මේකෙන් කෙටි ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම වෙනවා ලකුණු දෙකේ ගාණක්. එතකොට මේ හතරෙන් තමයි එන්නේ. දැන් බලන්න මේකේ කියනවා AB 8යිලු. හරි AB 8යි කියලා දීලා තියෙනවා. AB හා ලක්ෂ වලට සමදුරින්. දැන් මේ රතු පාටින් මම ලිව්ව වාක්‍ය අනුව මොකද්ද පතය? A හා B ලක්ෂ වලට සමදුරින්. 1ද 2ද 3ද 4ද? ලක්ෂ කියද්දි ලක්ෂ ලම්බ සමච්ඡේදකේ අචල ලක්ෂ දෙකන්නේ කොල්ලෝ. A හා B හා කියද්දි ලක්ෂ දෙකක්. එතකොට ලක්ෂ දෙකකට සමදුරින් මොකද්ද පතය? ලම්බ සමච්ඡේදක. එහෙනම් A වලයි B වලයි ලම්බ සමච්ඡේදයේ ගහන විදිය මතක ඇති. A වල තියලා භාගයට වඩා වැඩි දුරක් අරන් උඩින් ගහනවා යටින් ගහනවා ඊට පස්සේ B වල තියලා ආපහු චාප දෙකක් කපලා ඔක මොකද කරන්නේ? යා කරනවා. උඩේවත් එනවා ඉතින් අදිනවම තමයි. හරි. ඊට පස්සේ කියනවා ඒ රේඛාව AC මත තියෙන්න ඕනෙලු. එහෙනම් AC මත තියෙනවනම් මේ රේඛාව මොකද අපි කරන්න ඕනේ? දික් කරනවා. ගණන් ගන්න එපා ගැරන්ඩියා ගියා වගේ. කොහොමද ගාපුවාම? එතකොට මෙතන තමයි කවුද? P. C මෙතන තියනවා කියලා හිතමු. ඔතන තමයි P. ඔක තමයි අඳින්න තියෙන්නේ. එහෙනම් ඔයාලා අඳින්න මේ කව කට්ට ඕනේ නිකන් දල රූපයක් ඇඳලා ඉවර වෙලා ඒක යා කරන්න ලම්බ සමච්ඡේදකේ යා කරලා අනිවාර්යයෙන්ම P දාන්න ඕනේ. නෑ නෑ කව කට්ටෙන් කරොත් හරි ඒකටි කොල්ල එතන වෙලා යනවනේ අපරාධනේ වෙලාව. මේකෙදි මේ දල සටහනක් නෙමෙයි. දල සටහනක් කියද්දි මිනුම් ඕනේ නෑ.
හරි. එහෙනම් තමන්ගේ ලකුණු ටික දාන්න බලන්න මට පොඩ්ඩක් බලන්න. පතරද දෙකයිද? right. තමන්ගේ ලකුණු 50න් කීයද කියලා චුට්ටක් නිකන් හිතට අවංකව නිකන් තමන් ඉතින් ලකුණු ගන්න නිකන් බොරුවට දාන්න ඕනේ නැහැ. හිතට අවංකව මට දාන්න මැසේජ් chat වලට දාන්න බලන්න. මෙතන ඉන්න කට්ටිය පොඩ්ඩක් කියන්න බලන්න. අවුලක් නැහැ නේ. ඔක ප්‍රසිද්ධ වුණාට අපි ටිකනේ ඉතින් කොහොමද දන්නවනේ අපි හැටිනේ. සර් 13 වෙනි ප්‍රශ්න එකක් හරිනම් එන්නේ ලකුණු එකයි නේද? 13 පොඩ්ඩක් ඉන්න 13 කෙල්ලේ එකක් හරිනම් කියන්නේ ඒකේ ලකුණු දෙකම මේ විදිහට විතරක් තිබ්බොත් දාගන්න. වෙනම තිබ්බොත් දාගන්න එපා. ඒ කියන්නේ වැරදි උත්තරයකට ගහුවොත් දාගන්න එපා. දැන් සර් 1යි 3යි කියලා තිබුණා එක විතරයිනේ. හරි එතකොට ලකුණු එක දෙන්න මගේ. ඔව් එතකොට එක. right රිෂින්ගේ ලකුණු තියෙනවා 48ක් very good ඔය 50න් මම පොඩ්ඩක් ලියන්නම් ඒක ගණන් ගන්න එපා මම දැන් මේක මේ ලයිව් රෙකෝඩින් එකක් යන හින්දා මම පොඩ්ඩක් පෝස් කරලා ලියන්න නැත්නම් හරි නෑනේ right එතකොට ওই විදිහට ඔයාලගේ ලකුණු තත්ත්වය එනවා ගොඩක් හොඳයි එතන ලකුණු ටිකක් අඩු ලකුණු ටිකකුත් තිබ්බා කමක් නෑ ඒක ඊළඟ පාර හදාගමුනේ පළවෙනි පේපරේ අනික මේක අපි දුන්නේ සම්පූර්ණ සිලබස් එක මෙන්න විදියට තුන්වන වාර විභාගයනේ. ඉතින් සමහරලාට ගෙදර ඔය හදපු අය ලකුණු වැඩි අය සමහරලාට ඉතින් ගෙදර පොත්පත් එහෙම තියෙනවා. එහෙම බලන්න නැත්නම් ඉතින් සමහර වෙලේ කට්ටිය මන් දන්නවා හිතට අවංකවම ලියන කොටසකුත් ඉන්නවා. ඉතින් හොඳයි. එහෙනම් අපි ඊළඟ ගණන් සෙට් එකට යමු. මේකේ ව්‍යුහගත තව ප්‍රශ්න 5ක් තියෙනවා. ඒ ටික බලමු කොහොමද කියලා. ඒ කියන්නේ මේ වගේ ගානක් අනිවාර්යයෙන්ම එනවනේ මේ පේපරේ මේ ස්ටයිල් එක පුරුදු වෙන්න වෙනවා ඔයාලට ඔයාලා දන්නවා අන්න වාර විභාගයේ පටන් ගන්නවලු දෙසැම්බර් කවද 21 නේද? ඔව් 21 විභාග පටන් ගන්නවා කියලා දාලා තියෙනවා 21 ඉඳන් 29 වෙනකම් වාර විභාග කියලා දැන් මොන දාලා තියෙන ඉස්කෝලේ පටන්ගෙන සති දෙකයි උගන්වන්න ඊට පස්සේ විභාග. ඒ කියන්නේ අවසාන වාර විභාගය. මුකුත් වෙන්නේ නැහැ. ඉතින් ඔක ඔයාලගේ ප්‍රගති වාර්තා පොත් වලට ඊට පස්සේ දෙමාපිය රැස්වීම වල ඉතින් ඔව්වා කියනවනේ දිගටම දැන් ඕවා තමයි යන්නේ. right. එහෙනම් අපි මෙන්න මේ කතන්දරයට යමු. මේ ගාන බලමු කොහොමද කරන්න කියලා. ඉන්න මම ස්ක්‍රීන් එක ෂෙයා කරනකම්. මේක භාග ගාන. right අපි බලමු මේක කොහොමද කරන්න කියලා. මේකේ පියවරවල් වලට තමයි ලකුණු දෙන්නේ. ඉස්සෙල්ලා බලන්න ගාන පොඩ්ඩක් කියව ගන්නකො. මම ලකුණු ටික දාන්නම්. අපත යාමෙන් පසු ඉතිරි වූ ජල පරිමාව. ඒකට අපි දාමු ලකුණු ඒකට ලකුණු 1යි ඈ. මේකට ලකුණු 1යි. මේකට ලකුණු 2ක් දාමු. මේකට ලකුණු දාමු 4ක් විතර මේකට ලකුණු 3ක් විතර දාමු right ওই විදියට එන්නේ ලකුණු ටික පොඩි try එකක් දෙන්න බලන්න ප්‍රශ්න ලියන්න එපා මට තාම එක්කෙනෙක් උත්තරේ දාලා තියෙන්නේ පළවෙනි එක හදලා උත්තරේ දාන්න අපි මේක සාකච්ඡා කරගෙන යමු මම විනාඩි 5ක් දෙන්නම් ඉස්සරලා හදන්න බලන්න විනාඩි 5කින් පස්සේ සාකච්ඡා කරනවා ඔය බ්‍රේක් එකක් ගත්ත නැති කට්ටිය බ්‍රේක් එකකුත් ගන්න පුළුවන් ඒ ඇස්සේ නෑ නෑ ඔයාලා නෙමෙයි අනිත් කට්ටිය නෑ නෑ හදපු අයට ඔව් නේ හරි මේ ගාන සම්පූර්ණයෙන්ම හදන්න try එකක් දෙන්න බලන්න
ඒක හදපු අය මට උත්තර ටික එක දිගට කමාදදා ටයිප් කරන්න බලන්න. 1යි 2යි 3යි 4යි එන්ටර් කරන්න නැතුව කමාදදා එක පේලිය ටයිප් කරන්න. ඊට පස්සේ හදලා ඉවරලා බලමු ලකුණු කාගේද හරි කියලා. දැන්ට දාලා තියෙන කට්ටිය ඔක්කොම දැන්ට මේ හදපු අය ඔක්කොගේම උත්තර ටික ආපහු දාන්න. මට ඒතර බලන්න පුළුවන් ලකුණු කීයද කියලා. නැත්නම් සැරෙන් සැරේ වෙනස් කරනවනේ කට්ටිය. හරි අපි බලමු මේක.
හරි බලමු එහෙනම් මේක කොහොමද කරන්න කියලා. ඔයාලා දැන් දාලා තියෙනවා මට බලමු අවසාන උත්තරෙන් තමයි හිතන්න වෙන්නේ මොකද්ද කාගේද ඔක්කොම ලකුණු තියෙන්නේ කියලා. ඒ අතරේ හදපු අය අන්තිම උත්තරේ දාන්න. මම හිතන්නේ chat එක අනිත් අයට open ද කොහෙද මම දැන් close කරලා දාන්න. හරි. right දැන් මේක කියනවා ටැංකියකින් දැන් මේ සම්පූර්ණයෙන්ම පිරලා තිබ්බලුනේ. ඒතර පිරලා තිබ්බ කියන්නේ මේ ටැංකියේ පහෙන් පහක් පිරලා තිබ්බලු. දැන් පහෙන් දෙකක් මොකද උනේ? පහෙන් දෙකක් අපතේ ගිහිල්ලා. එහෙනම් ඉතුරු ටික බලන්න මොකද කරන්න ඕනේ? පිරিলা තිබ්බ ප්‍රමාණයෙන් අඩු කරනවා අපතේ ගියපු ප්‍රමාණය. පහෙන් දෙකක් අඩු කරනවා. එතන උත්තර එනවා පහෙන් 3. ඒක හරිනේ. ඒකට එක ලකුණයි. ඊට පස්සේ ගාන කියනවා ප්‍රයෝජනයට ගත්ත ගාන මේ තියෙන්නේ. ප්‍රයෝජනයට අරන් තියෙන්නේ ඉතිරියෙන් 6න් 5. right ඉතිරියෙන් 6න් 5 තමයි ප්‍රයෝජනයට අරන් තියෙන්නේ. ඉතිරියෙන් 6න් 5. මොකද්ද මේ ඉතිරිය කියන්නේ? අර අපතේ ගියාට පස්සේ ඉතුරු ටික. ඒතර අපතේ ගියාට පස්සේ ඉතුරු ටික කොච්චරද? 5න් 3යි. එහෙනම් ඉතිරිය කියන තැනට මම දානවා 5න් 3. මෙන්න අල්නායන්නක් තියෙනවා. අල්නායන්න වෙනුවට අපි දාන ගණිත කර්මයේ ගුණ කිරීම. ඊට පස්සේ මෙතන දානවා 6න් 5. දැන් ඉතින් කපලා කොටලා ගන්න උත්තරය. අවසාන උත්තරේ පුළුවන් තරම් සරල කරන්න. 3ට 3 ඒවා 1යි, 6ට 3 ඒවා 2යි. 5ට 5 කැපිලා ගිහුවාම උත්තරේ ඉතුරු වෙනවා 2න් 1 ඇවිල්ලා තියෙනවා නම් ওই විදිහට දාගන්න ලකුණු 2ක්. ඔයාලා හරි දාගන්න ලකුණුත් දාගන්න. දැන් එතකොට මොකද්ද වෙන්නේ? ටැංකියේ භාගයක් ප්‍රයෝජනෙට ගත්තා. දැන් කතන්දරේ ඉතිරිව ඇති ජල පරිමාව. දැන් මට කියන්න ටැංකියේ තිබ්බ වතුර මොන ඔව්. ඒතර ඉතිරියෙන් 6න් 5ක්. ඒතර කෙලින්ම භාගය. භාගය තමයි උත්තරය. ජල ප්‍රමාණයෙන් භාගයක් ලෙස ගියද්දි ඉතින් ඕක ඔය භාග ඔය විදිහට තමයි උත්තරේ. නෑ අඩු කරන්නේ නැහැ කොල්ල. ඒතර ඔය විදිහම ඔය ಗುಣ කරපුවාම එන උත්තරේ තමයි. right. ඊළඟ කතන්දරේ කියනවා පසුව ටැංකියේ ඉතිරිව තිබූ ජල පරිමාව සමාන භාජන 3කට පිරෙව්වලු. එතකොට භාජන 3කට පුරවන්නේ හරිද වගීෂ? භාජන 3කට පුරවන්නේ දැන් ටැංකියේ දැන් මොන මොනවද තිබ්බ වතුර අයින් වුණානේ. මොන මොනවටද අයින් වුනේ? අපතේ ගියා. කොච්චරක් අපතේ ගියාද? 5න් 2ක්. තව ප්‍රයෝජනෙටත් ගත්තා. කොච්චරක් ප්‍රයෝජනෙට ගත්තද? 2න් 1ක්. එහෙනම් ඔය දෙක එකතු වුණාම මොකක්ද වෙන්නේ? ටැංකියේ ඉවත් වෙච්ච සම්පූර්ණ වතුර ප්‍රමාණය. එහෙනම් අපි මේ දෙක මොකද කරන්න ඕනේ? එකතු කරන්න ඕනේ. එහෙම නැත්නම් තව ක්‍රමයක් තියෙනවා. මේ බලන්නකො අනිත් ක්‍රමේ. ඉතුරු ප්‍රමාණය තියෙනවනේ. අපතේ ගියාට පස්සේ ඒකෙන් භාගයක් මොකද කරන්නේ? මේකෙන් භාගයක් අඩු කරනවා. එහෙම ගන්නත් පුළුවන්. අපි එහෙනම් ගමු වගන්තිය ලියාගෙන ගියොත් ලේසි. හොඳ වගන්තියක් ඕනේ කෙටියෙන් ලියන්න. මම දානවා මෙතන අපතේ හා ප්‍රයෝජනයට ගත් කියලා ලියනවා. එතකොට කොච්චරක් අපතේ ගියාද? 5න් 2. කොච්චරක් ප්‍රයෝජනයට ගත්තද? 2න් 1. එහෙනම් ওই දෙක අපි එකතු කරන්න ඕනේ. එකතු කරද්දී හරය සමාන කරගන්න 10 කරගන්න මේක වැඩි කරනවා 5න් මෙයා වැඩි කරනවා 2කින්. right? එතකොට උත්තර එනවා 10න් 4 එකතු කිරීම 10න් 5 උත්තරේ 10න් 9. හරි නේද උත්තරේ? ඔව්. හරි. දැන් එතකොට 10න් 9ක් මොකද වුනේ? ඉතුරු වුණාද ප්‍රයෝජනෙට ගත්තද?
ප්‍රයෝජනෙට ගත්තා. ඒ කියන්නේ මුළු ටැංකියේ වතුර ප්‍රමාණය කොටස් 10කට බෙදුවට පස්සේ ඒකෙන් 9ක්ම දැන් මොකද වෙලා තියෙන්නේ? ඉවර වෙලා. තව ඉතුරු කොච්චරද? 1යි. 10යි. එහෙනම් අපි මේකට ඔයාලට හම්බෙනවා ලකුණු 1ක්. හරිද? මේ කෑල්ල හොයලා තියෙනවනම් ලකුණක් හම්බෙනවා. ඊළඟට අපි බලමු දැන් ඉතිරිය. එහෙනම් දැන් ඉතිරිය බලන්න මොකද කරන්න ඕනේ? ටැංකියේ තිබ්බ ප්‍රමාණය 10න් 10යි. ඒකෙන් 10න් 9ක් අඩු කරනවා. එතකොට උත්තර එනවා 10න් 1ක් කියලා. ඕක හොයනවාට තවත් ලකුණු 1ක් ඔයාලට හම්බෙනවා. හරි? දැන් ඔය ඉතුරු ටික ආයෙ මොකද කරන්නේ? ආපහු ඔය භාජන කීයකට පුරවනවලුද? 3කට. භාජන කීයකට පුරවනවද? 3කට. එහෙනම් එක භාජනයකට පිරෙන ප්‍රමාණය බලන්න මොකද කරන්න ඕනේ? ඕක බෙදෙනවා කීයද? 3ෙන්. right? එහෙනම් අපි ඊළඟට බලමු එක් භාජනයකට දමන ප්‍රමාණය. එහෙනම් එක් භාජනයකට බලන්න මේ 10න් එක සමාන ගොඩවල් 3කට වෙන් කරනවා. ඕකට හම්බ වෙනවා ලකුණු 1ක්. බෙදනකොට නීතිය බෙදීම වෙනුවට ಗುಣ කිරීම දාලා උඩ යට මාරු කරනවා. උඩට මෙතන එතකොට 1 යටට දාගමු. එතකොට 1 උඩට එනවා යටට 3 එනවා. උත්තරේ 30න් 1යි. ඒක හොයනවට හම්බ වෙනවා ලකුණු 2ක්. ඔක්කොම ලකුණු 4ක් හම්බ වෙනවා. ඔව් අර 10න් එකට එක ලකුණක් හම්බ වෙනවා. 10න් 9ට එක ලකුණක් හම්බ වෙනවා. මේ බෙදීම ලියනවට එක ලකුණයි. අවසාන උත්තරේට එක ලකුණයි. ඔහම වෙන වෙනම ලියලිය හදන්න නැතුව එක දිගටම සමාන කිරීම දාගෙන ගාන හදාගෙන ගියොත් හරියද? එහෙමනම් අවුලක් නැහැ. එතකොට අර බලන එක්කිනට වගන්තිය පැටලුනොත් තමයි පොඩක් අවුල් වෙන්නේ. එහෙම ලකුණු දෙනවා. සමානතාවක් ගියොත් හොඳයි. හැබැයි ඉතින් මෙහෙම ලිව්වොත් තවත් හොඳයි. ඔහම ලියන්න පුළුවන් නම් බැරිම නම් කවන්න එහෙම යන්න. පොඩක් කෙටියෙන් හරි ලියන්න. ඔය මම ටිකක් ලිව්වේ. අපතේ ධන ප්‍රයෝජන එහෙමවත් ලියන්න. එතකොට බලන එක්කිනාට හොඳයි. ඒතර එයා දන්නවා බලන එක පොඩ්ඩක් මෙයා පිළිවෙලකට හදනවා කියන අදහස තියෙනවා. දැන් කියනවා එතකොට මේ 30න් එක කියන්නේ වගීෂ එක භාජනයකට පුරවන ප්‍රමාණයනේ. ඒක දීලා තියෙනවා කොච්චරක් කියලාද? ලීටර් වලින් නම් 35. එහෙනම් 30න් එක කියන එක සමාන වෙනවා ලීටර් 25කට. අපිට ඕනේ 30න් 30ක්. එහෙනම් 30න් 30ක් බලන්න 25 වැඩි කරනවා 30න් උත්තර එනවා 250යි 250ව 3ක් ලීටර් 750. right? ඒකට දාගන්න ලකුණු 3ක්. උත්තරේ ලීටර් 750යි. එතකොට සම්පූර්ණ මේ මෙතන මේ පොඩ්ඩක් බලන්නකෝ. මෙතන අර මම එක භාජනයකට කියලා හොයන්න නෑනේ මේ අහන්නේ මොකද්ද? භාජන 3කට පුරවන ලදී භාජන වලට දැමූ ජල ප්‍රමාණය. එහෙනම් 10න් එකකින් උත්තරේ මොකද වෙන්නේ? නතර වෙනවා. 10න් එක තිබ්බනම් ඇති ඈ. නෑ නෑ එතකොට ලකුණු දෙක එතකොට ලකුණු දෙක හම්බ වෙනවා. මෙතන 10න් එක මෙතනට එන්නේ. ඊට පස්සේ ඊළඟ එකේදී මේක ඕන වෙනවා ඊළඟ එකට. මොකද ගානේ අහන්නේ භාජන 3ටම දාපු මුළු ජලය. ඔක්කොම 4ක් හම්බ වෙනවා. වැරදි නෑ ඒක අවුලන්නේ. මොකද ඊළඟ ගානට ඕන වෙනවනේ ඒක. මම මේ එකකට කියලා හැදුවානේ. එතකොට අහන්නේ එකකට නෙමෙයි මේ ඉතිරිය අහන්නේ. මෙතනින් නතර කරා නම් ඇති මේ කොටසට. එතකොට මේක යනවා ඊළඟ කොටසට. එතකොට 750යි 30න් 5 මේ 30න් 5 ඇවිල්ලා තියෙනවා කාගේද? නිරාශාගේ. නිරාශා ඒ උත්තරේ සරල කරලා නැති හින්දා කියලා එක ලකුණක් කැපෙනවා. චමාදිගේ නම් හරි. චමාදි තුන්වෙනි එකේ කෙල්ලේ ඕක නෙමේ බලාපොරොත්තු වෙන උත්තරේ 10න් 1. නදුන්ගේ නම් ලකුණු 10ම හම්බ වෙනවා. ජනිදුගෙත් හරි. හිරුණිගෙත් ලකුණු 10ම හම්බ වෙනවා. කවිෂාගෙත් ඔක්කොම හරි. මං හිතන්නේ ටයිපින් මිස්ටේක් එකක්. අතන 750 එන්න ඕනි. සෙනුසිගෙත් ඔක්කොම හරි. රිෂින්ගෙත් ඔක්කොම හරි. දහම්දිගෙත් ඔක්කොම හරි. නිරාශාගේ හිරුණිගෙත් ඔක්කොම හරි. මේ බලන්න කොච්චර අවංකවද කියලා. සර් පොත් බැලුවේ නෑ. හැබැයි ටිකක් වෙලාව ගියා.
බලන්න කොච්චර හොඳයිද කියලා. ඔව් දැන් නේ හැදුවේ නේද? සමහර අය වා. දැන් හැදුවේ ඉතින් පොත බලන්න නැතුවනේ. දෙවෙනි එක කියන්නේ නේ. ඔද දෙක තිහෙන් එක තිබ්බත් වැරදිද එතකොට? 30න් තිහෙන් එක අර ගාන තිබුණාම වැරදිද? නෑ වැරදි නෑ දහම්දි වගේ 10න් එක කලින් හදලා තියෙනවනේ කොහේ හරි තැනක ඒ ගානේ තියෙනවනේ. ඔව් සර්. ඒක ලකුණු හම්බ වෙනවා. හතරම හම්බ වෙනවා. මේ ගණන් පොඩක් ආපහු හදලා බලන්න හරි. අශ්මික ආයෙ හදලා බලන්න. ගෙදර ගිහිල්ලා චුට්ටක් වෙනම නැත්තම් ගොල්ලෝ අමතක වෙනවා මේ ගණන්. එන ගණන්නේ මේක වාරි භාගවල වලටත් වෙනවා O level වලටත් වෙනවා. රයිට් අපි දෙවෙනි ගාන බලමු. රයිට්. හරි. මෙන්න මේක try එකක් දෙන්න බලන්න හදන්න.
right මේක බලමු මේකේ මම ලකුණු දෙනවා විදිය දාන්නේ right අපි මේ ගාන හදලා අවසන් කරමු කරන්ට් එකත් කපනවන්නේ යන්නත් ඕනි ගෙවල් වලට කන්නත් වෙන්නේ හරි මේක කියනවා ගාන පොඩ බලන්න හැමෝම අර්ධ වෘත්තාකාර කොටසකින් හා සමචතුරස්‍රාකාර කොටස් දෙකකින් යුත් ජනෙල් පියනක්. එතන මේ තියෙන ජනෙල් පියනක්ලු ඒකේ ග්‍රිල් එකක්ලු තියෙන්නේ. එහි විශාල සමචතුරස්‍ර කොටසේ වර්ගඵලය අහනවා. එතකොට විශාල සමචතුරස්‍රය කියන්නේ මෙන්න මේ මම highlight කරන කොටස right මෙන්න මේ මම දුඹුරු පාටින් පෙන්වන්නම් මෙන්න මේ කොටස තමයි විශාල සමචතුරස්‍රය කියලා කියන්නේ. ඒතර අපෙන් අහන්නේ ඒකේ වර්ගඵලය. කොහොමද මේකේ වර්ගඵලය හොයන්නේ? පැත්තක දිග වැඩි කිරීම පැත්තක දිග ඒ කියන්නේ 56 වැඩි කරන්න ඕනේ 56 කීයද උත්තරය ආවේ? අපි කීයද ආවේ? 3136යි. 3136යි වර්ග සෙන්ටිමීටර්. හරිනේ. ඔක තමයි උත්තරේ. ඊළඟට අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය. එතකොට අර්ධ වෘත්තයේ වර්ගඵලය හොයන සූත්‍රයේ 5r වර්ගයේ ගුණ කිරීම 360න් θ. මෙතන තියෙන වෘත්ත භාගයක්. එහෙනම් භාගයෙන් ගුණ කරනවා. එතකොට මෙහා 56යි නම් අරය 28යි. අරය 28යි. එතකොට 5 වෙනුවට අපි 7න් 22 දාමු. r කියන්නේ 28යි. එහෙනම් 28 වරක් 28 ඒක වැඩි කරන්න ඕනේ භාගයෙන් 7ට 1යි 4යි 2ට 1යි මෙතනට 11යි 11 සරක් 4 44යි ඒක වැඩි කරන්න ඕනේ 28න් ඒකේ උත්තරේ එනවා 1232යි මම මේ වලට ආපු උත්තර තමයි ලොක් වගේ දාන්නේ හරි හරි ඒක තමයි වල දැන් කිව්වේ මට වුණා ඊළඟට කියනවා ග්‍රිල් එක සකස් කිරීම සඳහා යකඩ පට්ටම් යොදා ගැනීම නම් ලකුණු ඒක අවුලන්නේ ඒක දාන්න තු ලකුණු දාන්න එක වෙලාවයි ග්‍රිල් එක සකස් කිරීම සඳහා යකඩ පට්ටම් යොදා ගැනීම නම් අර්ධ වෘත්තාකාර ඡාප කොටසට අවශ්‍ය වූ පට්ටමේ දිග ඒ කියන්නේ මෙන්න මේ ඡාප දිග අහන්නේ මෙන්න මේ රතු පාටින් මම පෙන්නන කොටස එතකොට ඡාප දිග වෙන සූත්‍රය මොකද්ද වෘත්තයක 5r එතකොට මෙතන තියෙන වෘත්තෙන් භාගයක්. එහෙනම් ඉස්සරහට වගීෂ දානවා දෙකෙන් 1. මෙයාට මෙයා කැපෙනවා 5 වෙනුවට 22 බෙදීම 7 r වෙනුවට 28 දාන්න කැපෙනවා 2යි 4යි 22 වරක් 4 88යි. මේක මේ මොන්ටිසෝරි ගානක් යන්නේ. එච්චර අමාරු ගන්න නෙමෙයි මේක. ඊළඟට කියනවා ග්‍රිල් එක සෑදීමට අවශ්‍ය මුළු යකඩ පට්ටම් වල දිග. ඉතින් අන්නේ මේක හදාගන්න අමාරුද? මේක පොඩි ළමයෙකුට දුන්නත් හදනවනේ. ඌට බැරි අර ඡාප දිග හොයාගන්න එක විතරයි. එහෙනම් අපි දාමු කොටස් ටික ලියාන යමු. මම මකලා මුල ඉඳන් හදන්නම් ඡාප දිගවල් ටික. right. මේ බලන්න. මෙන්න මේ කෑල්ල දැන් අපි හොයාගත්තා. ඔය කෑල්ල කීයද? 22යි right ඒ කැලේ මම 22යි කියලා දානවා ඊළඟට මෙන්න මේ කොටස 56යි 22යි නෙමෙයි කීයද 88යි මේ කැලේ 88යි ඊළඟට මෙන්න මේ කොටස 56යි මේ කොටසත් 56යි මෙයත් 56යි මෙයත් 56යි එතන 56ව කීයක් තියෙනවද 4ක් ඒ කැලලත් එනවා ඊළඟට මෙන්න මේ රතු පාටින් මේ පෙන්නන කැලල 8.2යි මේ කැලල 8.2යි මේ කැලලත් 8.2යි මේ කැලලත් 8.2යි මෙයත් 8.2යි එතකොට එතන තියෙනවා 8.2 4ක් ඊළඟට මෙතන තනීරනේ තියෙන්නේ. එතන තනීර තියෙන කෑල්ල කියන්නේ විස්කම්බය. එතකොට විස්කම්බය අපිට ආවා 28ක් කියලා. එහෙනම් මෙන්න මේ කොළ පාට කෑල්ල 28යි, මෙයත් 28යි, මෙයත් 28යි, මෙයත් 28යි. එතන තියෙනවා 28 ඒවා 4ක්.
දැන් ඉතින් ඔය ඔක්කොම එකතු කරන්න. අපි එකතු කරමු 88යි 56ව 4ක් 6 වරක් 4 24න් 4 දැම්මා දෙකක් ඉතුරුයි 5 වරක් 4 20යි 2යි 22යි 8 වරක් 2 16න් 4 වරක් 2 8යි 8 වරක් 4 32යි මෙතන 4 වරක් 8 32න් 2 දැම්මා 3ක් ඉතුරුයි 4 වරක් 2 8යි 3යි 11යි දැන් ওই ටික පහළට එකතු කරන්න 88යි 224යි 32.8යි 112යි 8යි 2යි 10යි 14යි 15යි 16න් 6 දැම්මා එකක් ඉතුරුයි 8යි 2යි 10යි 11යි 12යි 3යි 15න් 5 දැම්මා එකක් ඉතුරුයි 2යි 3යි 4යි මේක දාවේ very good 456.8යි සෙන්ටිමීටර් තායක කතු කරන්නේ 56 එකතු කරන්න ඕනේ නැද්ද? 56 තුන්වෙනි එකේ ඔය එකතු කරන්න ඕනේ. ඇයි ඒකේ කම් මේ පට්ටමන්නේ? පට්ටම් කියන්නේ මේ හැම කම්බි කෑල්ලක දිගම එකතු කරන්න ඕනේ. නැත්නම් තුන්වෙනි එකට 88ට 56 එකතු කරලා 144 නෙමෙයි දෙන්නේ. 200 තුන්වෙනි එකේ 144 නෙමෙයි දෙන්නේ. තුන්වෙනි එකේ මේකද හම්දි මේකද? ඔව් සර්. ඒ කොහමද එන්නේ කියලා. අර 28යිනේ. 56 අර අර්ධ වෘත්තාකාර ඡාප කොටස සඳහා අවශ්‍ය පට්ටමය දිග නේ. එතකොට අර ඡාප දිගට අර මේ විස්කම්බය එකතු කරන්න අහන්නේ ඡාප කොටස කියලානේ අහන්නේ මේ. ඡාප කොටස සඳහා අවශ්‍ය පට්ටම් දිග. ඒතකොට ඡාප කොටස විතරයි අහන්නේ. හරි? ඡාප කියද්දි ඒ කෑල්ල. රවුම් කෑල්ල විතරයි අහන්නේ. ඡාපය කියන්නේ වෘත්තෙන් අර වලලු කෑලි වගේ ටිකනේ. හරි. එහෙනම් අපි අදට මම අද ටික කලින් නතර කරනවා හේතුව පොඩි වැඩ කටයුතු දෙකක් තියෙන නිසා තව 8යි 30 වෙද්දී කරන්ට් එකක් යනවා. ඊළඟට අද රෑ තව පැය 4කින් තෙල් ගණන් යනවා. මම තෙල් ටිකක් ගහ ගන්නත් ඕනේ. ඒක නිසා තමයි අද ක්ලාස් එක කලින් නතර කරන්නේ. ඒතර ලබන සතියේ හරි ලබන සතියේත් ඔයාලා කැමති කට්ටිය එන්න. ලබන සතියේ අපි මේකේ කතා කරමු තවත් ප්‍රශ්න කිහිපයක්. මොකද්ද? 5:30ටමද තියෙන ක්ලාස් එක. ඔව් දැන් ගෙදර ක්ලාස් එක මේ වෙලාවම තමයි 5:30 8 මේ වෙලාවට වගේ දාගන්න. 4ට දාන්න බැයිද? මොකද්ද නිරාෂා? ටිකක් කලින්ද? ටිකක් කලින් දාන්න වෙන්නේ නැහැ නේද? ඉස්කෝලේ පන්ති පටන් ගන්නවනේ. ඔයාලගේ ඉස්කෝලේ ක්ලාස් එක දානකොට කොහොමද ඔය වෙලාව ඉවර වෙනවනේ ඒකනේ වැඩි. ඒකයි වැඩි. මම ඔයාලගේ දැන් මේ බ්‍රහස්පතින්දා මේ 11 විභාගෙ ලියනවනේ ලිව්වට පස්සේ කියන්නේ 6 වෙනි මාසේ. පස්සේ නම් මට ටයිම් 4ක් විතර දෙන්න පුළුවන් වෙනස් කරන්න. ඔක්කොටම වගේ පුළුවන් නම් ඒ ටයිම් ටික බලමු. එතකන් මේ ටයිම් එක තියාගෙන යමු. මොකද දාන්න පුළුවන්. මම දැන් තියෙන ක්ලාස් එක මට වෙනස් කරලා ක්ලාස් දෙක මාරු කරන්න පුළුවන්. ඉස්කෝලේ පන්ති වැටුනහම 4 වෙනිකන් කොහොමද කරනවනේ. එතකොට ඉතින් ආයෙත් 4:04 කරනවාම තමයි. එතකොට ඔයාලා එනකොට කොහොමද 5:05 විතර එනවා. ඒකයි වැඩි. හරි එහෙනම් අපි අදට ක්ලාස් එක නතර කරමු. මම පොඩ්ඩක් එහාට මෙහාට කරලා දාන්න. ටිකක් කලින් චුට්ටක් ගමු. මට ලබන සතිය පොඩ්ඩක් මතක් කරන්නකෝ. හරි එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න හැමෝටම තෙරුවන් සරණයි. අපි ඊළඟ දවසේ හම්බෙමු. ඕකේ. තෙරුවන් සරණයි.